ආයුබෝවන් දුවේ පුතේ 2021 9 ශ්‍රේණියේ දරුවන්ගේ පළවෙනි පාඩම සංඛ්‍යා රටා පාඩම අද අපි ආරම්භ කරන්න යන්නේ මේ වෙනකොට පුතාලා 8 ශ්‍රේණියේදී බොහෝ විෂය කරුණු ඉගෙනගෙන තියෙනවා 8 ශ්‍රේණියේදී සංඛ්‍යා රටා පාඩම පිළිබඳ සාමාන්‍ය 8 ශ්‍රේණියේදී ඉගෙන ගන්න ඕන මට්ටමට දැනුම ලබාගෙන තියෙනවා හැබැයි පුතේ 9 ශ්‍රේණියේ ඉඳන් ටිකක් මේ පාඩම් වල පරාසය පුළුල් ඒ නිසා ඔයාලට අනිවාර්යයෙන්ම 9 ශ්‍රේණියේ ඉඳන් ටිකක් ගැඹුරට විෂය හදාරන්න වෙනවා. ඒ නිසා පුතාලට ඉදිරියට යනකොට සමහර පාඩම් වලට ඕන කරන මූලික කරුණු මම ඉදිරියේදී විශේෂයෙන්ම වීඩියෝ එකකින් ඔයාලට ලබා දෙන්නම්. සදිශ සංඛ්‍යා පිළිබඳ දැනුම ඕන වෙනවා. දශම සංඛ්‍යා පිළිබඳ, භාග සංඛ්‍යා පිළිබඳ සුළු කිරීම. නිසා අපි අද පාඩමෙත් ඒවා ගොඩාක් කතා කරනවා. පුතාලට ලැබිලා ඇති WhatsApp group වලට අපි දාලා තියෙනවා පුතේ සංඛ්‍යා රටා පාඩමේ මුල් නිබන්ධනය පොඩි ප්‍රමාදයක් වුණා අපිට මේ පළවෙනි ආරම්භය ගැනීම පළවෙනි පාඩම. නමුත් ඉදිරියට පුතේ ඔයාලට මේ මාසෙට නියමිත පැවරුම් 4 පාඩම් 4 අපි ඉක්මනින්ම කරනවා. ඒක දිගටම මේ විදිහට අපි ඔන්ලයින් යනවා පුතේ. එහෙම නැත්නම් මේ විදිහට වීඩියෝස් වලින් යනවා. ඊට අමතරව අපි මාසයේ අන්තිමට දැනට මොකද කාර්ය බහුල නිසා තමයි මාසයේ අන්තිමට මම එක දවසක් පුතාට දාගත්තේ Zoom එකකින් අපි පැය දෙකක් විතර අරගෙන මේ පාඩම් වල අපහසු තැන් තියෙනවද ඔයාලට මොනවද කියලා පොඩ්ඩක් ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න. එහෙම නැත්නම් තව පොඩි රිවිෂන් එකක් කරන්නයි දාගෙන තියෙන්නේ. ඒක අමතර දවසක්. ඒක කෙසේ වෙතත් පුතාලගේ වීඩියෝස් 4ක් මාසෙට ලැබෙනවා. එහෙමනම් පුතේ අපි පළවෙනි වීඩියෝ එකකින් ඔයාලට කරන්න යන්නේ සංඛ්‍යා රටා පාඩම. සංඛ්‍යා රටා පාඩම. මේ පාඩමේ ඊටාම ක්‍රමානුකූලව ඉගෙන ගත්තාම පුතේ මේක පාඩමේ කිසිම අපහසුතාවයක් දැනෙන්නේ නැහැ. අපි එහෙමනම් අද ඔයාලගේ පළවෙනි පාඩම කතා කරද්දී බලන්න මම මේ පාඩමේ සමස්තයම අරගෙන පොඩි රටාවක් පුතාලට ගොඩනගලා පෙන්නනවා. මේ බලන්න පුතේ. අපි ගනිමු මෙහෙම ගණක් 40 45 50 55. දැන් බලන්න පුතේ මේ සංඛ්‍යා රටාවේ ගත්තාම අපිට මේ සංඛ්‍යා රටාව ගොඩනගෙන්න පුතාලා දන්නවා මේක හරි සරලයි. සරල උදාහරණයකින් තේරුම් ගන්නකො 5 5 එකතු වෙවි නේද යන්නේ 5න් 5 එකතු වෙවි තමයි මේ රටාව ගොඩනගෙන්නේ. එතකොට මේ 5න් 5 එකතු වෙවි ගොඩනගෙන රටාවක අපිට ඉදිරියට ඕන තරම් පද ගොඩනගා ගන්න පුළුවන්. එමණස අද අපි පාඩමේදී ඉගෙන ගන්නවා දරුවනේ මේ සංඛ්‍යා අනුක්‍රමයක පොදු පදයක් ගොඩනැගීම. සාධාරණ පදයක් ගොඩනැගීම. මේ බලන්න පුතේ. පාඩමට පිවිසීමක් මම මේ කරන්නේ. ඔයාලට මේකෙන් පස්සේ මේ අභ්‍යාස මුල සිට මම පටන් ගන්නවා. මේ බලන්න මම පළවෙනි පදය ගන්නවා T1 කියලා. එතකොට පළවෙනි පදය පුතේ මේ පද අතර අන්තරය 5 නිසා 5 වරක් එකෙන් ගොඩනගන්න ඕනේ. එතකොට 5 වරක් එක 5යිනේ. එතකොට 40ක් පළවෙනි පදයට ලැබෙන්න ඕනේ. එතකොට තව මේකට 35ක් එකතු කරපුවාම තමයි 40 ලැබෙන්නේ. ඔන්න අපි පළවෙනි පදයේ සඳහා කිසියම් රටාවක් ගොඩනගුවා. මේ අන්තරය 5 මුල් කරගෙන පළවෙනි පදයේ තියෙන එක මුල් කරගෙන. ඔන්න අපි ගොඩනගුවා. දැන් බලන්න මේ රටාවම ඕනම පදයක් සඳහා ගැලපෙන විදිහේ මේ දෙවෙනි පදය ගන්න නම් අපි කරන්නේ මේ අන්තරය 5 ගුණ කරනවා දෙකෙන් 10යි. පළවෙනි පදේ ගොඩනගුවාගේ මේකට 35ක් එකතු කරලා බලන්න ලැබෙනව නේද කියලා දෙවෙනි පදේ. 10යි 35ට 10ක් 45යි මේ ලැබෙන්නේ දෙවෙනි පදේ ලස්සනට. එහෙනම් පුතේ බලන්න මම තුන්වෙනි පදය ගොඩනගනවා මේ 5 ගුණ කරනවා 3ෙන් ඕකට එකතු කරනවා මේ රටාවට අනුව 35. 5 වරක් 3 15යි 15ට 35ක් එකතු කළොත් දරුවනේ 5යි 3 10න් බිඳු 1යි 3යි 4යි 5යි 50යි මේ තියෙන්නේ 50. එහෙනම් බලන්න මේ පද තුන අපි ගොඩනැගුවේ රටාවකට අනුව. එතකොට මේ රටාවට පුතේ පළවෙනි පදයට එක මුල් වුණා, දෙවෙනි පදයට දෙක ගත්තා, තුන්වෙනි පදයට තුන ගත්තා. ඒකත් එක්ක සම්බන්ධුනේ මෙන්න මේ පද අතර අන්තරය වූ 5. එහෙනම් මේක අපිට n වෙනි පදයේ සඳහා ගන්නවා නම් පුතේ 5 ගුණ කිරීම n එකතු කිරීම 35. එහෙනම් ඕක අපිට කියන්න පුළුවන් n වෙනි පදය 5යි n එකතු කිරීම 35. 5යි n දාන 35. දැන් මෙන්න මේ විදිහට අද අපේ පාඩම ඔස්සේ කිසියම් පොදු අන්තරයක් සහිත සංඛ්‍යා රටාවක පොදු පද ගොඩනගලා ඒ ආසිත ගැටළු විසඳනවා. ඊළඟට ඔන්න බලන්න දැන් අපි මේ පොදු පදයක් හොයාගත්තාම මේකෙන් අපිට ඕනෑම තැනක තියෙන පදයක් හොයන්න පුළුවන්. දැන් පළවෙනි පදේ හොයන්න නම් එක ආදේශ කරලා හොයනවා 40. දෙවෙනි පදේ හොයන්න නම් දෙක ආදේශ කරලා හොයනවා. දැන් අපි බලමු මේ රටාව තව ටිකක් මෙහිම ලියලා 55 60 65. එහෙනම් අපි බලමුද පුතේ මේකේ 7 වෙනි පදේ එහෙම කොහොමද ගන්නෙ කියලා. 7 වෙනි පදේ ගන්න නම් මම n වෙනුවට 7 ආදේශ කරනවා. ඔන්න බලන්න එතකොට 7 ආදේශ කළොත් මට ලැබෙනවා T7.
7 ආදේශ කරනවා මෙතන 5 ගුණ කිරීම 7 ධන 35යි. 5 වරක් 7 35යි. තව 35ක් එකතු කරනවා. එතකොට පුතේ 70යි. එතකොට බලන්න මේ රටාවේ 7 වෙනි පදයට ලැබෙන්න ඕනේ පුතේ 70. බලමු හරිද කියලා. 1 2 3 4 5 6 7 එහෙනම් 7 වෙනි පදයට හරියටම 70ක් ලැබෙනවා. එහෙනම් මේ ආදි විදියට 25 වෙනි පදය 50 වෙනි පදය 87 වෙනි පදය මේ රටාවේ ඉදිරියේ තියෙන ඕන පදයක් අපිට මේ පොදු පදයෙන් එහෙම නැත්නම් සාධාරණ පදයෙන් ගන්න පුළුවන්. එහෙනම් 70 මේකේ පදයක් වෙනවා. දැන් අපි ඊළඟට මේ දීලා තියෙන පොදු පදයෙන් ගන්න තව ප්‍රයෝජනයක් තමයි කිසියම් තැනක තියෙන පදයක් දුන්නොත් මෙයා කීවෙනි පදයේද මේ බලන්න මම උදාහරණයක් ගන්නවා මෙහෙම 60 වන්නේ කීවෙනි පදයේද කීවෙනි පදයද කියලා ගත්තොත් 60 වෙන්නේ කීවෙනි පදයද කීවෙනියට තියෙන පදයද අපි ගන්නවා පුතේ මේ රටාවේ 60 වන්නේ n වෙනි පදයයි කියලා මේ තියෙන්නේ n වෙනි පදය 5යි n ධන 35 එහෙනම් 5යි n ධන 35 අපි ගන්නවා n වෙනි පදේනේ මේ රටාවේ ඕනම තැනක තියෙන පදයක් n නම් 60 වන්නේ n වෙනි පදයයි කියලා. ඕන බලන්න අපි දැන් මේ n වෙනි පදය 60ට සමාන කරනවා. බලන්න මේ සමීකරණයේ සුළු කළොත් පුතාලා මොකක්ද ලැබෙන උත්තරය කියලා. දෙපසින්ම 35ක් 35ක් අඩු කරනවා මේ සමීකරණය. එතකොට 35ට 35 ඉවත් වෙනවා 5යි n 60න් 35ක් අඩු කරනවා 10න් 5ක් 5යි මෙතන 5න් 3ක් 2යි 25යි. දෙපසම 5න් 5න් බෙදනවා. බලන්න එතකොට nට ලැබෙන උත්තරය තමයි 5. එහෙනම් මේකේ උත්තරය තමයි පුතේ 60 වන්නේ 5 වෙනි පදයයි. nට 5ක් ආව නම් අපි ලියනවා 60 වන්නේ 5 වෙනි පදයයි. හරිද බලමු මේ 1 2 3 4 5 හරි. එහෙනම් 60 වෙන්නේ 5 වෙනි පදේ. එහෙනම් දැක්කද? මේ පොදු පදයෙන් අපිට මේ රටාවේ ඕනෙම තැනක තියෙන පදයක් එයා ඉන්නේ කී වෙනියටද කියලා හොයාගන්නත් පුළුවන්. කී වෙනියටද කියලා හොයාගන්නත් පුළුවන්. හොඳයි. මෙන්න බලන්න අපිට මේ පොදු පදයෙන් නැත්නම් සාධාරණ පදයෙන් තවත් අපිට පුළුවන් මේ ගැටලුවක් විසඳන්න මෙන්න මේ විදිහට. දැන් මේ රටාවේ පුතේ මේ සංඛ්‍යා අනුක්‍රමයේ අපි හිතමු මෙතෙන්ට ඊළඟට එන්නේ 75නේ 73 කියලා පදයක් නැහැනේ. අපි ඊළඟට බලමු මේ රටාවේ 73 පදයක් නොවන බව. පදයක් නොවන බව පෙන්වන්න කිව්වොත්. දැන් ඉස්සරහට ගණන් වල තියෙනවා. 73 මේ රටාවේ පදයක් නොවන බව පෙන්වන්න කිව්වොත්. එතකොට පුතේ 73 මේ රටාවේ පදයක් නම් මේ රටාවේ පදයක් වුණොත් 73 n වෙනි පදයට සමාන කරලා ගන්නවා. එහෙනම් n වෙනි පදේ 73යි කියලා ගන්නවා. අපි ගමු එහෙමනම් 73 පදයක් නොවන බව පෙන්වන්න ඕනේ. අපි ගමු 73 පදයක් නම් n වෙනි පදේ 73ට සමාන කරනවා. මේ තියෙන්නේ 5යි n ධන 35. සමාන කරමු පුතේ අපි 73ට. එතකොට බලමු මේ සමීකරණය අපිට විසඳන්න පුළුවන් 35ක් අඩු කරලා. දැන් ඉස්සරහට කරන්න ඕන ටික සාරාංශ කරලා මේ පොඩ්ඩක් උගන්වනවා. දැන් මේ ටික තමයි පුතේ ඊළඟට පිළිවෙලින් පිළිවෙලට ඔයාලට පාඩමේ උගන්වන්නේ. එතකොට මේ යෙදීමක් පැහැදිලි කරන්න. ඕන බලන්න මේකට මේක කැපෙනවා 5යි n සමාන වෙනවා 13න් 5ක් 8යි මෙතන 6න් 3 38යි. දැන් දෙපසම 5න් 5න් බෙදලා බලමු. එතකොට පුතේ 5ට 5 කැපිලා n ලැබෙනවා 38 5න් බෙදුනොත් 5 වරක් 7 35යි 3ක් ඉතුරුයි. එතකොට බලන්න පුතේ nට ලැබුණේ 7යි 5න් 3. එහෙනම් මේ රටාවේ 7යි 5න් 3 කියලා පදයක් නෙවෙයි පුතේ. පදයක් නම් පූර්ණ සංඛ්‍යාවක් වෙන්න ඕනේ. පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි. එතකොට nට පූර්ණ සංඛ්‍යාවක් ඇවිල්ලා නැහැ කියලා කියන්නේ පුතේ. එහෙනම් 73 කියන පදයක් එන්න බෑ. ඕක අපි ලියනවා තර්කානුකූලව. n ධන පූර්ණ සංඛ්‍යාවක් නොවන නිසා 73 පදයක් නොවේ. එහෙනම් ඒකට තමයි පුතේ මේ පළවෙනි මුල් අභ්‍යාස ටික ඔයාලට සකස් කරලා තියෙන. දැන් ඔයාලට මෙන්න මේ සාධාරණ පදයේ ගොඩනැගීම සහ එතනින් එහාට ඒ සාධාරණ පදයේ ඔස්සේ තියෙන ගැටලු ටික තමයි මේ පාඩමේ පෙර ආතුම කියලා දෙන්නේ. ඒ නිසා පුතේ අපි එහෙමනම් දැන් පාඩම ආරම්භමු. දැන් අපි ඉස්සෙල්ලාම මේ සංඛ්‍යා රටාවල පොදු අන්තරය සෙවීම. පොදු අන්තරය කියන්නේ මොකක්ද කියන එක ඉගෙන ගමු. දැන් එහෙමනම් පුතාලා පළවෙනි ගානට එන්න. ඔන්න අපි පළවෙනි ගානට එමු. පහත සංඛ්‍යා අනුක්‍රමවල පොදු අන්තරය සොයන්න. සෑම විටම දරුවනේ පොදු අන්තරය සෙවිය යුත්තේ පසු පදයෙන් පෙර පදය අඩු කරලා. ඕක නීතියක් අනිවාර්යයෙන්. මේ බලන්න.
7 12 17 22. එතකොට පුතේ මෙන්න මේ සංඛ්‍යා අනුක්‍රමයේ පොදු අන්තරය කියලා අහනවා. පොදු අන්තරය. පසුපදයෙන් පෙර පදයක් අඩු කරන්න ඕනේ. මේ අනුයාත ඕනම පද දෙකකින් පසුපදයෙන් පෙර පදේ. බලන්න පුතේ 12න් 7ක් අඩු කරනවා 5යි. එහෙනම් මේකේ පොදු අන්තරය 5යි. පුතාලා දන්නවා අන්තරය කියන්නේ පුතේ වෙනස. කිසියම් පද දෙකක් අතර අන්තරය කියන්නේ වෙනස. නමුත් සංඛ්‍යානුක්‍රමයේ පොදු අන්තරය කියලා කියන්නේ පුතේ පසුපදයෙන් පෙර පදයේ අඩු කරන අගයම. දැන් කොතනින් අඩු කළත් පුතේ මෙතනත් 5යි. මෙතනත් අන්තරය 5යි. මෙතනත් අන්තරය 5යි. එහෙනම් නියතම අන්තරයක් තියෙන නිසා තමයි කියන්නේ පොදු අන්තරය. අන්තරය පොදුයි. සෑම තැනකටම පොදුයි ඒ අන්තරය. ඒ නිසා පොදු අන්තරය. දෙවැනි ගාන 7.3 8.5 9.7 10.9. එතකොට මේ සංඛ්‍යා රටාවේ පොදු අන්තරය ගමු බලන්න. පොදු අන්තරය පසු පදයෙන් පෙර පදය 8.5න් අඩු කරමු 7.3ක්. ලේසි පුතේ 5න් 3ක් 2යි 8න් 7ක් 1යි 1.2යි. පොදු අන්තරය 1.2යි. ඊළඟට බලන්න පුතේ තුන්වෙනි ගණන. ඍණ 8 ඍණ 11 ඍණ 14 ඍණ 17. එතකොට මේකේ පොදු අන්තරය ගනිද්දි මෙන්න බලන්න පුතේ විශේෂ ගානක්. පොදු අන්තරය පසු පදයෙන් පෙර පදයේ අඩු කරන්න ඕනේ. නම් පුතේ පසු පදයේ ඍණ 11යි පෙර පදයේ ඍණ 8යි. අනිවාර්යයෙන්ම පුතේ මේ පොදු අන්තරය වැරදුනොත් එතනින් එහාට ගාන වර්ධිනවා. ඒ නිසා මේ පොදු අන්තරය හරියටම ගත යුතුයි. ඍණ 11යි. පුතාලා 8 දිගනගෙන තියෙන අඩු කිරීම එකතුවක් ලෙස ලියනකොට මේක ධන 8 වෙනවා කියලා. නමුත් පුතේ ගණන් හදද්දී මේ ඍණ අඩු කිරීම කියන ගණිත කර්මය අපිට ඍණ ලකුණක් විදිහටත් යොදවන්න පුළුවන්. ඒ නිසා අඩු කිරීම ඍණ 8 කියන්නේ පුතේ මේක ඍණ ලකුණක් විදිහට අරගෙන ඍණයි ගුණ කළොත් ධන 8යි. ඒ නිසා මෙන්න මේ යෙදීම අපි ඉදිරියේදී සදිස පාඩම් පිළිබඳ විශේෂ වැඩසටහනක් කරනවා කියලා දෙනවා. එහෙනම් පුතේ ඍණ 11යි ධන 8යි කියන්නේ වෙනස 3යි. වැඩි කෙනා ඍණ නම් ඍණ 3යි. පොදු අන්තරයේ ඍණ 3ක් කියන්නේ එන්න මේක අඩු වෙවි යන්නේ. පුතාලා දන්නවා සංඛ්‍යා රේඛාවේ ඍණ 3ට වඩා වම් අත පැත්තේ ඍණ 11 තියෙනවා. එතකොට අඩු වෙනවා. එහෙනම් පොදු අන්තරයේ ඍණ 3යි. හතරවෙනි ගණන 74 68 62 56. එතකොට මේකෙත් පොදු අන්තරය ගන්නේ පසු පදයෙන් පෙර පදේ 68න් 74ක් අඩු කරලා. එහෙනම් 68න් අඩු කරමු 74ක්. මෙතනත් දරුවනේ අන්තරය ගනිද්දී වැඩි කෙනාගෙන් අඩු කෙනා අඩු කරන්න ඕනේ. 74න් 68ක් අඩු කරන්න ඕනේ. එතකොට 74න් 68ක් අඩු කරපුවාම 6යි. හැබැයි පුතේ 74 ලකුණ ඍණ නම් ඍණ 6යි. ඒ නිසා පොදු අන්තරය ධන සංඛ්‍යාවක් හෝ ඍණ සංඛ්‍යාවක් ලෙස පවතින්න පුළුවන්. ඒක දශම සංඛ්‍යාවක් භාග සංඛ්‍යාවක් ලෙසද පවතින්න පුළුවන්. හොඳයි. එහෙනම් ඔන්න එක දෙයක් ඉගෙන ගමු. පසු පදයෙන් පෙර පදේ අඩු කළ විට තමයි පුතේ පොදු අන්තරයක් ලැබෙන්නේ. එතකොට මේ අනුයාත පද අතර පවතින්න ඕනේ ඒ එකම අන්තරයක්. එතකොට තමයි අපි ඒක පොදු අන්තරයක් සහිත සංඛ්‍යා රටාවක් කියලා කියන්නේ. එහෙනම් දැන් අපි පුතේ අර ඉස්සෙල්ලා මම පැහැදිලි කළා වගේ මේ පාඩම යටතේ තියෙන ගණන් ටික ආරම්භ කරමු. සාධාරණ පදයේ දී ඇති විට සංඛ්‍යා අනුක්‍රම ගොඩනැගීම. එහෙනම් පුතේ බලමු මේ සාධාරණ පදයේ දීලා තියෙන සංඛ්‍යා අනුක්‍රමයක අහන ප්‍රශ්නවලට අපි කොහොමද පිළිතුරු ලබා දෙන්න ඕනේ කියලා. බලන්න ඒක අපි ගණන් 4ක් කතා කරනවා යටතේ පළවෙනි ගණන ගමු. දීලා තියෙනවා පුතාලා මේකේ සාධාරණ පදය 5න් එකතු කිරීම 3. එතකොට මෙන්න සාධාරණ පදය. දැන් අපි මේකේ මුල් පද 3 පළමු පද 3 ගොඩනගන්න ඕනේ. එතකොට බලන්න පුතේ n වෙනි පදේ නම් මේ දීලා තියෙන පළවෙනි පදය ගන්න n වෙනුවට එක ආදේශ කරනවා. එහෙනම් 5 ගුණ කිරීම 1 එකතු කිරීම 3. එතකොට පුතේ 5 වරක් 1 5යි 5යි 3යි 8යි. පුතාලට ඕන නම් මේක තවත් හදලා ලියන්න පුළුවන් මේ තුනේ. 5 වරක් 1 5යි 5ට 3ක් එකතු කරනවා 8යි. දෙවන පදය ගන්න නම් 5 ගුණ කරනවා 2කින් n වෙනුවට 2 එකතු කරනවා 3ක්.
පස්වරක් දෙක 10යි 10ට 3ක් එකතු කරනවා 13යි. ඊළඟට තුන්වෙනි පදය ගොඩනගන්න නම් පුතේ 5 ගුණ කරනවා 3ෙන්. ඉන් වෙනුවට 3. එකතු කරනවා 3ක්. පස්වරක් 3 15යි 15ට 3ක් එකතු වුණොත් 18යි. ඒ නිසා පුතේ අපිට n වෙනුවට 1 2 3 ආදී විදිහට ආදේශ කළා මේ පද සොයන්න පුළුවන්. ඕනෙම පදයක් සොයන්න පුළුවන්. දැන් මුල් පද තුන නම් අහන්නේ අපි එහෙනම් උත්තරේ ලියන්න ඕනේ. මුල් පද 3 8 13 18. ඔන්න අපි මුල් පද 3 සෙව්වා. ඊළඟට මේකෙන් අහනවා නේද පුතේ දෙවෙනි ප්‍රශ්නේ මොකද්ද බලන්න. දෙවෙනි ප්‍රශ්නේ අහන්නේ 12 වෙනි පදය සොයන්න. 12 වෙනි. ඉස්සා පුතේ මේ සෙව්වා වගේම 12 වෙනි පදය සොයන්න අපි ආදේශ කරන්නේ n සමානයි 12 ආදේශ කරනවා. බලන්න 12 ආදේශ කළොත් පුතේ t n වෙනුවට 12 සමානයි 5 ගුණ කිරීම 12 එකතු කිරීම 3. අපිට ඊට ඉතිරි කරන්න පේලියට හදමු. 12 5න් ගුණ කළොත් පුතේ 12 සරප්පා 60යි. නැත්නම් 5න් ගුණ කරනවා 12 60යි. 3ක් එකතු කරනවා එතකොට 63යි. එහෙනම් මේ රටාවේ මේ විදිහට ලියන් ගියපුවම 12 වෙනියට ආයතු පදය තමයි පුතේ අපි ලියනවා එම නිසා 12 වෙනි පදය 63යි. ඉතින් මේ උදාහරණයක් කළා. ඉතින් මේ විදිහට පුතාලට 65 වෙනි පදේ 180 වෙනි පදේ ඕනෙම දුර තියෙන පදයක් හොයන්න පුළුවන්. ඊළඟට තුන්වෙනි කොටසෙන් අහන්නේ 88 වන්නේ කීවෙනි පදේද? එතකොට පුතේ මේ රටාවේ කිසියම් තැනක තියෙනා වූ පදයක් නම් 88. ඒ 88 තියෙන්නේ රටාවේ කීවෙනි යටද කියලා. එහෙනම් අපි ගන්නවා පුතේ 88 වන්නේ n වෙනි පදයයි කියලා. උතන මම ලියලා දීලා තිනවා. 88 වන්නේ n වෙනි පදයයි. එහෙනම් පුතේ මේ n වෙනි පදය පොදු පදය සමාන කරනවා 88. එහෙනම් 5යි n ධන 3 සමාන කරමු 88ට. 88 වන්නේ n වෙනි පදයයි. එහෙනම් බලමු අපි n ට ලැබෙන අගය. 5යි n ධන 3 88යි නම් දෙපසින්ම 3ක් අඩු කරපුවාම ධන 3 ඍණ 3 ඉවත් වෙනවා. එහෙනම් 5යි n සමානයි 85යි. අපිට පුතේ මේ පීවරේදීම 5න් බෙදමු. n 8ට 5 වරක් 1යි 5යි 3ක්. ඒතකොට 35ට 5 වරක් 7යි. අපිට n ට ලැබුණා වූ වගේ 17යි කියලා කියන්නේ පුතේ මේ රටාවේ 17 වෙනියට තමයි මේ 88 කියන පදේ තියෙන්නේ. එහෙනම් අපි උත්තරේ ලියනවා 88 වන්නේ 17 වෙනි පදයයි. මෙන්න පුතේ උත්තරේ 88 වන්නේ 17 වෙනි පදයයි. එතකොට මේ පොදු පදය දීලා මෙන්න මෙවැනි ප්‍රශ්න තමයි පුතේ අපෙන් 9 ශ්‍රේණියේ දරුවෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. මීට අමතරව පස්සේ පොඩි ගැටලු ටිකක් තියෙනවා. අපි බලමු අවසාන කොටස එකේ. n ධන 1 වෙනි පදය. එතකොට පුතේ අපි දන්නවා පළවෙනි පදය හොයන්න නම් මේ රටාව 1. දෙවෙනි පදේ නම් 2. 12 වෙනි පදේ නම් 12. එතකොට අහනවා n ධන 1 වෙනි පදය. එතකොට මේ රටාවේ n ධන 1 වෙනි පදය කියන්නේ පුතේ n වෙනි පදයට තව එකක් එහා පැත්තෙන් තියෙන පදේ. නමුත් අපි මේකෙන් ගන්නේ n ධන 1 වෙනි පදය හොයන්න පුතේ අපිට හොයන පදේ n වෙනුවට n ධන 1 ආදේශ කරනවා. එතකොට මේක පුතාලට චූටි අලුත් විෂය කරුණක්. ඒක හුරු වෙන්න පුළුවන් මේ බලන්න. n වෙනුවට n දෙක ආදේශ n ධන 1 ආදේශ කරනවා. එහෙනම් පුතේ අපේ මේ පොදු පදේ එන්නේ මොකද්ද? ඒක ලියලා ආදේශ කරන්නත් පුළුවන්. n සමානයි 5යි n ධන 3 කියලා ලියලා ආදේශ කළත් කමන්නේ එකවර ආදේශ කළත් කමන්නේ. n වෙනුවට n ධන 1 ආදේශ කරනවා. එහෙනම් n ධන 1. පුතාලට උනන් එකවරම n තියෙන තැනට n ධන 1 ආදේශ කළාම ලියන්නත් පුළුවන්. 5 n ධන 1. මෙන්න මේ පැත්ත චුට්ටක් සුළු කරමු පුතේ. 5න් වරහණ ඇතුළේ තියෙන පද දෙක ගුණ කරමුකෝ. 5යි n 5න් 1 ගුණ කළොත් 5 ධන 3. ඔන්න අපි සරලම උත්තරේ දිනවා 5යි n 5යි 3යි එකතු වුණොත් 8. එහෙමනම් පුතේ t n ධන 1 වෙනි පදය තමයි 5යි n ධන 8. 5යි n ධන 8. එතකොට එතන බලන්න පුතේ මේ කියලා දීපු කාරණා දැන් n වෙනි පදය මෙයාගේ නම් මේ රටාව 5න් 5 නම් එකතු වෙවි යන්නේ n ධන 1 වෙනි පදය කියන්නේ n වෙනි පදයට එකක් එහා පැත්තෙන් තියෙන කෙනා. ඉතින් හරිනේ. මේකට තව 5ක් එකතු කර ගමන් කෙලිම 5යි 3යි කීයද? 8යි. එහෙම ගන්නත් තිබ්බා. නමුත් අපි ගත යුත්තේ පුතේ මෙන්න මේ ආදේශ ක්‍රමයෙන්.
දැන් මේ වගේම ගණන් 4කට අපි දැන් උත්තර ලියලා එකිනෙකට වෙනස් රටා 4ක් ඉගෙන ගන්නවා. එහෙනම් පුතේ ඔන්න පළවෙනි ගාන හරි පුතාලගේ දෙවෙනි ගණන මම මේ ආකෘතියටම හදන නිසා මේකෙන් කොටසක් අවශ්‍ය කොටස මකලා ඒ ගාන ඉදිරිපත් කරන්න. ඔන්න බලන්න අපි දෙවෙනියට හදන ගාන. මුල් පද 3 අහනවා. ඊළඟට කිසියම් පදයක් අහනවා. තුන්වෙනියට කීවෙනි පදයේද කියලා අහනවා. ඊළඟට ඉන්දනේ එක්වෙනි පදය අහනවා. සාධාරණ පදය tn සමානයි 34 ඍණ 5යි n 34 ඍණ 5යි n. දැන් දරුවනේ අපි මේකේ පළවෙනි පදය ගන්න පෙරසේම එක ආදේශ කරනවා එන්න. එහෙනම් 37න් අඩු කරන්න ඕනේ 5 වරක් එක 5ක්. සෑම විටම පුතේ ප්‍රකාශනයක ගුණිතයයි අඩු කිරීම නම් ගුණිතය පෙර ආතුව කරන්න ඕනේ. එහෙනම් 37න් අඩු කරන්න ඕනේ 5 වරක් එක 5ක්. 32යි. දෙවෙනි පදය ගන්න 37න් අඩු කරන්න ඕනේ 5 වරක් 2. 10යි. එතකොට 37න් 10ක් අඩු කළොත් 27යි. තුන්වෙනි පදය ගන්න නම් 37න් අඩු කරන්න ඕනේ 5 වරක් 3. 5 වරක් 3 15යි. එහෙනම් 37න් අඩු කරමු 15ක්. 7න් 5ක් අඩු කළොත් 2යි 3න් 1ක් අඩු කළොත් 2යි. එහෙනම් පුතේ බලන්න මේ සංඛ්‍යා රටාවේ එහෙනම් මුල් පද 3 ලැබෙන්නේ පුතේ 32 27 22. හරිම ලේසි. ඊළඟට අහනව නේද මේකේ 20 වෙනි පදයේ සොයන්න. එහෙනම් පුතේ අපි n සමානයි 20 ආදේශ කරනවා. එතකොට බලන්න පුතේ t 20. මේකේ 20 වෙනි පදය ගන්න නම් 20 ආදේශ කරා. එහෙනම් 37 අඩු කිරීම 5 වරක් 20. 37න් අපි අඩු කරන්න ඕනේ පුතාලා 20 වරක් 5 100ක්. දැන් බලන්න ධනයි ඍණයි ධන 37 ඍණ 100. එහෙනම් පුතේ 100න් 37ක් අඩු කරලා වෙනස ගන්නවා. 10න් 7ක් 3යි 9න් 3ක් 6යි. මේ 63 දාන්නේ වැඩි කෙනා ඍණ නම් ඍණ 63. එහෙනම් අපි ලියනවා පුතේ 20 වෙනි පදය ඍණ 63යි. 20 වෙනි පදය ඍණ 63යි. ඒ වගේම අපිට තියෙනවා මේකේ තුන්වෙනි කොටස අහනවා ඍණ 118 වන්නේ කීවෙනි පදයේද? නිසා පුතේ අපිට දන්නවා දැන් මේ රටාව 32 27 22 කියන්නේ අඩු වෙවි යන්නේ. එතකොට ඉදිරියට අඩු වෙවි යනකොට මේක ඍණ සංඛ්‍යා පැත්තට යනවා. එහෙනම් ඍණ 118 වන්නේ කීවෙනි පදයේද? අපි ගනිමු ඍණ 118 වන්නේ n වෙනි පදයයි කියලා. එහෙනම් අපි ලියනවා පුතේ ඍණ 118 වන්නේ n වෙනි පදයයි. නැත්නම් n වෙනි පදයයි ගනිමු. එහෙම ලියන්නත් පුළුවන්. එහෙනම් අපි බලමු. අපේ මේ පොදු පදය 34 ඍණ 5යින් 34 ඍණ 5යින් සමාන කරනවා ඍණ 118ට. සමීකරණේ විසඳනකොට පුතේ මෙතන තියෙන ධන 37. එහෙනම් ධන 37 ඉවත් කරන්න දෙපසින්ම ඍණ 37 ඍණ 37 දානවා දෙපසටම. සමීකරණ දැනුම ටිකක් තියෙන්න ඕනේ පුතාලා මේක කරන්න. එහෙනම් ධන 37 ඍණ 37 කැපිලා ගිහිල්ලා ශුන්‍ය වෙනවා. ඉතුරු වෙන්නේ ඍණ 5යි සමානයි. දෙන්නම ඍණ වුණොත් පුතේ ඒකත් සදිස නීතියේදී එකතු වෙනවා. ඍණ සදිස එකතුව. 8යි 7යි 15න් 5 එකක් ඉතුරුයි 3යි 4යි 1යි 5යි 1යි ඍණ 155යි. n ගේ අගය හොයන්න නම් n ගේ සංගුණකයේ ඍණ 5 දෙපසම ඍණ 5න් බෙදනවා. n ඍණ ඍණෙන් බෙදුනොත් පුතේ ධන එතකොට 155 5න් බෙදුනොත් 15ට 5 වරක් 3යි 1යි. ඒ නිසා මෙතනදී අපිට ගන්න පුළුවන් n 31ක් ඇවිල්ලා තියෙනවා කියන්නේ පුතේ n ධන පූර්ණ සංඛ්‍යාවක්. එහෙමනම් 31 වෙනි පදය තමයි ඍණ 118. එහෙනම් ඍණ 118 වන්නේ 31 වෙනි පදයයි. එතකොට බලන්න පුතේ හරි ලේසි මේ රටාව පුරු වෙන්න ඕනේ. දැන් මේකෙන් පස්සේ මේ පැවරුමේ තව ගොඩක් අභ්‍යාස පුතාලාට තනියම කරන්න තියෙනවා. මේකත් වීඩියෝ එක බලලා පුතාලා තනියම ඊට පස්සේ මේ අභ්‍යාසයත් කරන්න. එතකොට ඒක දෙවතාවක් හැදුන වෙනවා. පෙළ පොතේ තව දුරටත් තියෙන අභ්‍යාස හොඳට බලන්න. ඒවා අනිවාර්යයෙන්ම පුතාලක් කරන්න ඕනේ. පාසලේදී කරන කල්ම ඉන්න ඕනේ නැහැ පුතේ පොතක් අරන් හදලා බලන්න. තමන්ගේ හැම වෙලෙම තමන් ගැන තමන් මින්වත් තියාගන්න ඕනේ. තමන් මේ පාඩම කළාට පස්සේ මට මේ ටික පුළුවන්ද? මේ ටික ලේසිද කියලා. හරි. එහෙනම් n දැන එක්වෙනි පදය ගන්නත් පුතේ අපි n වෙනුවට n ධන එක ආදේශ කරනවා. බලමු n වෙනි පදයේ සූත්‍රය තමයි tn සමානයි
34 ඍණ 5යි n. n වෙනුවට n ධන එක. එහෙනම් t n ධන 1 සමානයි 34 ඍණ 5 වාරයක් n ධන 1. n තියෙන තැනට n ධන 1 දැම්මා. මෙන්න මේ පැත්ත සුළු කරමු. 37යි ඍණ 5න් ගුණ කරද්දී ඍණයි ධනයි ඍණ 5 වරක් n 5යි n. ඍණයි ධනයි ගුණ කරද්දී ඍණ 5 වරක් 1 5යි. දැන් පුතාලගේ ඊළඟ බීජ ගණිත පාඩම් වලදී මේවා වඩාත් හොඳින් නැවත කියලා දෙනවා. හරි. 37යි 37න් 5ක් අඩු කරන්න පුළුවන් පුතේ. 37න් 5ක් අඩු කරනොත් 32යි ඍණ 5යි. එහෙනම් මෙන්න t n ධන 1 වෙනි පදය. එතකොට මේක ඕනනම් පුතේ ඍණ 5යි n මුලට දාලා ධන 35 පසුපසට දාන්නත් පුළුවන්, මෙහෙම තියන්නත් පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට ඔයාලගේ අභ්‍යාස ටික ඉතිරි ටිකට අපි ඊළඟ පිටුවට යමු. එහෙමනම් පුතේ දැන් ඔයාලට තියෙන්නේ මේ හදපු ගණන් හොඳට අවබෝධ කරගෙන මේ රටාව තේරුම් අරගෙන මේ ටික කරගෙන යන එක. හරි. ඒ නිසා පුතේ අපි එහෙමනම් අනිත් පැත්තේ පිටුවට යමු. දැන් මේ පිටුවේ වැඩ අවසන්. හරි. තුන්වෙනි ගණ්ඩ යමු පුතේ අපි. සාධාරණ පදය tn සමානයි 4i n ධන 17. මුල් පද 3 ලියන්න. එතකොට බලන්න මේකෙත් ඉස්සෙල්ලා වගේම මුල් පද 3 අහනවා. අපි එක ආදේශ කළොත් 4 ගුණ කිරීම 1 ධන 17. 4 වරක් 1 4යි නේ පුතේ. 17ක් එකතු කළොත් 21යි. දෙක ආදේශ කළොත් පුතාලට පුළුවන් t2 සමානයි 4 ගුණ කිරීම 2 ධන 17. 4 වරක් 2 8යි. 17ට 8ක් එකතු වුණොත් 25යි නේද? තුන්වෙනි පදයට යනකොට පුතාලා 4 ගුණ කිරීම 3 එකතු කිරීම 17. 4 වරක් 3 12යි නේ පුතේ. 12ට එකතු කරමු 17ක්. බලන්න පුතේ 7යි 2යි 9 වෙනවා. 29 වෙනවා. ඒ නිසා හරියට ආදේශ කරලා සුළු කරගත්තොත් අපිට ලැබෙනවා මුල් පද 3. අපි ලියමු මුල් පද 3. මුල් පද 3 21 25 29. ඊළඟට මේක අහනවා 23 වෙනි පදය සොයන්න. 23 වෙනි පදය සොයන්න. අපි බලමු 23 වෙනි පදේ නම් පොතේ n සමානයි 23 ආදේශ කරනවා. බලන්න අපිට ලැබෙනවා එතකොට t 23 මෙතෙන්ට 23 ආදේශ කළොත් 4 ගුණ කිරීම 23 ධන 17. 23 4ෙන් ගුණ කළා 17ක් එකතු කරන්න ඕනේ පුතේ. අපි ඔන්න 23 4ෙන් මෙතනම ගුණ කරනවා. 4 වරක් 3 12න් 2 එකක් ඉතුරුයි. 4 වරක් 2 8යි 1යි 9 92යි. ඔකට 17ක් එකතු කරනවා. 7යි 2යි 9යි 9යි 1යි 10යි 109යි. අවශ්‍ය නම් පොඩි පොඩි සුළු කිරීම කරන්න කටු වැඩ කොලයක් වෙනම පාවිච්චි කරලා ඒක කළාට කමක් නැහැ. දැන් අපි ලියනවා පුතේ මේකේ 23 වෙනි පදය 109. ඊළඟට මේකේ අහනවා 77 මෙම රටාවේ පදයක් වන බව පෙන්වන්න. පදයක් වන බව. එතකොට අපිට ඕනේ පුතේ 77 පදයක් වන බව. එහෙනම් පුතේ 77 ඇත්තටම මේ රටාවේ කිසියම් පදයක් වනවා නම් 77 වෙනි පදය වෙන්න ඕනේ එන්ට පූර්ණ සංඛ්‍යාවක්. එහෙනම් පුතේ අපි මේකෙත් කරන්නේ 77 පදයක් නම් කිසියම් n සඳහා අපි ගන්නවා පදයක් නම් මේ පොදු පදය 77ට සමාන කළා. 4යි n ධන 17 සමාන කරනවා 77ට. 77 පදයක් නම් කිසියම් n සඳහා 4යි n ධන 17 77 විය යුතුයි. එහෙනම් අපි මේක සුළු කරමු. ධන 17 ඉවත් කරන්න දෙපසින්ම 17 17 අඩු කරනවා. ඔන්න ධන ඍණ 17 කැපිලා ශූන්‍ය වෙනවා. මේ දෙන්නගේ අගේ නම් 4යි n ඉතුරුයි. 7න් 7ක් බිඳුවයි 60යි නේද පුතේ. එහෙනම් දෙපසම බෙදමු අපි
4න් 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 බෙදුනහම n 6ට 4 වරක් එක 4යි 5 6 2යි 20ට 4 වරක් 5යි. එහෙනම් 77 මේ රටාවේ පදයක් වනවා කියලා තහවුරු කරන්න පුතේ n ට 15ක්. එහෙනම් අනිවාර්යෙන් 77 වෙන්නේ 15 වෙනි පදය. දැන් අපි ලියනවා පුතේ මෙහෙම n ධන පූර්ණ සංඛ්‍යාවක් n ධන පූර්ණ සංඛ්‍යාවක් නිසා 77 පදයක් වේ. නැත්නම් 77 මෙම රටාවේ පදයක් වේ. එතකොට අහන විදිහට උත්තරී තර්කාණු ලියන ක්‍රමයේ තමයි පුතේ පුරුදු වෙන්න ඕනේ නේද? n ධන පූර්ණ සංඛ්‍යාවක් ලැබුණොත් මේක 77 කියන්නේ මේ රටාවේ පදයක් වෙනවා. එහෙමනම් සමහර ගණන් වල එන්න පුළුවන් නේද පුතේ n පූර්ණ සංඛ්‍යාවක් නොවන. මම අර මුලදී කියලා දුන්නේ. එහෙම આવොත් එතකොට ලියන්න පුළුවන් මේකම අනිත් පැත්තට n ධන පූර්ණ සංඛ්‍යාවක් නොවන නිසා එය මෙම රටාවේ පදයක් නොවේ කියලා. හරි. අපි එහෙමනම් පුතේ අන්න ඒ සම්බන්ධ උදාහරණයක් ඉගෙන ගමු දැන් 4 වෙනි ගණන තුලින්. 4 වෙනි ගණන තුලින්. ඔන්න මම දැන් මේ ගානම වෙනස් කරනවා 4 වෙනි ගානට අදාළව. දැන් අපි බලමු පුතේ 4 වෙනි ගණනත් මේ විදිහටම මම පුතාලට පාඩම ආරම්භයේදීම මේක කියලා දුන්නා. මෙන්න මෙහෙම තමයි පුතේ මේ පාඩමේ ගැටලු ගොඩනගන්නේ කියලා. තව ඉස්සරහට තියෙනවා පුතේ විශේෂ ගැටලු විසඳීමක්. අපි මේ දැනුම අරගෙන මෙතෙන්ට යන්. එතකොට පුතාලට ඒවා ඊටාම ලේසි ගැටලු කියලා තේරෙයි මේ ඔස්සේ විසඳන. හරි. අපි එහෙමනම් යමු පුතාලා 4 වෙනි ගණනට. සාධාරණ පදේ තමයි 60 ඍණ 3යි එන්නේ. අපි මේකෙත් අහන්න නිසා මුල් පද තුන ඉක්මනින්ම ගොඩනගමු පුතේ. මුල් පද තුන මෙන්න බලන්න. පළවෙනි පදේ නම් 60න් අඩු කරන්න 3 වරක් එක 3ක්. 60න් 3ක් අඩු කළා 57යි. දෙවැනි පදය ගන්න 60න් අඩු කරමු 3 වරක් 2. 60න් 6ක් අඩු කළා 54යි. තුන්වෙනි පදය ගන්න 60න් අඩු කරමු 3 වරක් 3 9ක්. 60න් අඩු කරනවා 9ක්. මතක තියාගන්න අඩු කරනවට පෙර පුතේ ගුණ කිරීම කරලා ඉන්න ඕනේ. 51යි. හරි. දැන් අපිට මුල් පද තුන ලැබෙනවා පුතේ 57 54 51. පුතාලා හොඳට මේ අභ්‍යාස ටික බලන්න. හොඳ සිහියෙන් බලන්න. ඊට පස්සේ ඒ අභ්‍යාස ටික නැවත මේ පළවෙනි පැවරුමේ හොඳට කරන්න. ඊට පස්සේ තනියම හදන අභ්‍යාසයත් හොඳට නිම කළා. ඉදිරියට පුතාලා ඕනනම් අච්චු පොතේ තියෙන හැම ගානක්ම පෙළ පොතේ හැම ගානක්ම බලන්න ඔයාලට හදන්න පුළුවන් වෙනවමයි. ඒ නිසා ඔයාලට මේකෙන් ලැබෙන වාසිය තමයි පාඩම Tamanට මග ඇරුණත් ආපස්සට ගිහිල්ලා බලන්න පුළුවන් කොහොමද මේ ගැටලුව විසඳන්නේ, කොහොමද මේකට උත්තරේ ලියන්නේ. ඒ වාසිය තමයි පුතේ ඕගොල්ලන්ට මේ දැනුම වැඩි කරගන්න තියෙන හොඳම අවස්ථාව. අපි දැන් එහෙමනම් මේ ප්‍රශ්නේත් අහනවා පුතේ 17 වෙනි පදේ නේද? 17 වෙනි පදේ නම් n වෙනුවට 17 නේ ආදේශ කරන්නේ 17. එතකොට අපි බලමුද 17 ආදේශ කළා. 60න් අඩු කරන්න ඕනේ 3 වරක් 17. පුතාලට වෙනම ගුණ කරනවට වඩා මෙතනම ගුණ කරමු. මේ බලන්න 3 වරක් 7 21කින් 1 2ක් ඉතුරුයි. 3 වරක් 1 3යි 3යි 2යි 5යි. 17 වරක් 3 51යි. 60න් 51ක් අඩු කළොත් 9යි. අපිට එහෙනම් ලියන්න පුළුවන් පොතේ 17 වෙනි පදය 9යි. එහෙනම් මේ රටාව ඔහොම ලියාගෙන යනකොට 17 වෙනියට එන්නේ පුතේ 9. 17 වෙනි පදේ 9. හොඳයි. එහෙමනම් මේකේ අහනවා ඊළඟ ඍණ 5 මෙම රටාවේ පදයක් නොවන බව. ඍණ 5 මෙම රටාවේ පදයක් නොවන බව. ඔන්න නොවන බව. නොවන බව. එහෙනම් ඍණ 5 මේ රටාවේ කිසියම් තැනකට එන්න බෑ. නොවන බව පෙන්වන්න ඕනේ. අපි ගන්නවා ඍණ 5 පදයක් නම් කිසියම් n සඳහා මේ ඍණ 5 මේ රටාවේ පදයක් වුණොත් කිසියම් n සඳහා ඒ කියන්නේ මේ n වෙනි පදේ 60 ඍණ 3යි එන්නේ 60 ඍණ 3යි n සමාන කරනවා ඍණ 5ට. ඍණ 5 මේ රටාවේ කිසියම් තැනක පදයක් වුණොත් අනිවාර්යෙන් එහෙනම් මේ පොදු පදය n වෙනි පදේ ඍණ 5ට සමාන කරන්න පුළුවන්. දැන් බලමු අපි n ට ලැබෙන අගය මොකක්ද කියලා. මේ ධන 60 නේ පුතේ. ධන 60 දෙපසින්ම 60ක් 60ක් අඩු කරනවා.
ධන 60ට ඍණ 60 කැපිලා ගියොත් ඍණ 3යි n සමානයි. මෙතන ඍණ සදිස එකතුව ඍණ 65යි. දෙපස්සම ඍණ 3න් ඍණ 3න් බෙදන්න ඕනේ. හැම වෙලෙම පුතේ n ගේ සංගුණකේ ඍණ 3 නම් ඍණ 3න් ඍණ 3න් බෙදන්න ඕනේ. n. පුතාලා දන්නවා ඍණයි බෙදුනොත් ධන. හැබැයි 65 3න් බෙදුනොත් මට මනෝමයෙන් බෙදලත් උත්තර ලියත හැකි. මේ බලන්නකො පුතාලා මෙහෙම බෙදලා බලන්න. 65 3න් බෙදුනොත් 3 වරක් 2 6යි බිංදුවයි 5ට 3 වරක් 1 3යි ඉතුරු 2යි. එහෙනම් එන්නේ 21යි ඉතුරු 2යි කියලා කියන්නේ 3න් 2. එහෙනම් මේ රටාවේ ඍණ 5 තියෙන්න ඕනේ 21යි 3න් 2 වෙනි පදේ. බෑ පුතේ. පද ගණනක් කිසියම් තැනක පදයක් වෙන්න ඕනේ ධන පූර්ණ සංඛ්‍යාවක්. එහෙනම් ඍණ 5 කියන එක පදයක් වුණොත් මෙතෙන්ට ධන පූර්ණ සංඛ්‍යාවක් එන්න ඕනේ. එහෙනම් මේකේ ධන පූර්ණ සංඛ්‍යාවක් නෙමෙයි. එහෙනම් දැන් අපි උත්තරේ ලියන්නේ පුතේ n ධන පූර්ණ සංඛ්‍යාවක් වන නිසා නෙමෙයි. මොකද්ද? නොවන නිසා. එහෙනම් මෙතෙන්ට දාන්න ඕනේ නොවන නිසා. නේද? n ධන පූර්ණ සංඛ්‍යාවක් නොවන නිසා ඍණ 5 මෙම රටාවේ පදයක් නොවේ. හරිනේ පුතේ තර්කේ. ධන පූර්ණ සංඛ්‍යාවක් වුණොත් පදයක් වෙනවා. n ධන පූර්ණ සංඛ්‍යාවක් නොවුනොත් ඍණ 5 පදයක් නොවේ. ඕක තර්කානුකූලව ඊටාම නිවැරදි. පුතාලා මේ තර්කය හොඳට තහවුරු කරගන්න මේ අභ්‍යාස වලින්. අච්චු පොතේ පෙළ පොතේ තියෙනවා පුතේ මේ සම්බන්ධ නිදසුන්. හොඳයි. දැන් අපි එහෙමනම් මේක ඊළඟ අදියරට යනවා. ඒ තමයි මම පටන් ගනිද්දිම ඉගෙනුවා පොදු පදයේ ගොඩනගන ආකාරය. දැන් ඔන්න පුතාලට ඒකෙන් හොඳ අභ්‍යාසයක් තියෙනවා. ගණන් 6ක්. කොහොමද පොදු පදය ගොඩනගන්නේ? නැත්නම් සාධාරණ පදය කොහොමද සංඛ්‍යානුක්‍රමයක ගොඩනගන්නේ? හරි. දැන් ඔයාලට මේක ටිකක් හුරුයි. අපි ඉක්මනට මේකේ ගණන් ටිකට යමු. හොඳයි පුතේ. ඔයාලගේ දෙවෙනි පිටුවේ 5 වෙනි ගණන. සාධාරණ පදයේ සඳහා ප්‍රකාශන ගොඩනගන්න. මෙන්න පළවෙනි ගණන. 2 7 12 17. ඉස්සෙල්ලාම මේක අපි ගමු පුතේ පොදු අන්තරය කීයද කියලා. එතකොට පොදු අන්තරය ගන්න පුතේ පසු පදයෙන් පෙර පදේ අඩු කරන්න ඕනේ. දැන් මම ඒක පටන් ගනිද්දි කියලා දුන්න නිසා දැන් ඉක්මන 7න් 2ක් අඩු කළොත් 5යි පොදු අන්තරය ධන 5යි. එහෙමනම් මෙන්න මේ ධන 5න් තමයි දරුවනේ අපි රටාව ගොඩනගන්නේ. එහෙනම් පළවෙනි පදය ගන්නවා 5 වරක් 1. 5 වරක් 1 5යිනේ. අපිට දෙකනේ පළවෙනි පදයට එන්න ඕනේ. එහෙනම් දෙකක් ලැබෙන්න කල යුත්තේ මොකද්ද? 5 වරක් 1 5යි. දෙකක් ලබා ගන්න අපි 3ක් අඩු කරනවා. එහෙනම් පළවෙනි පදයේ රටාව ගොඩනගන්න අපි කරපු ක්‍රියාවලිය මොකද්ද? එක ආදේශ කළා 5 එකෙන් ගුණ වෙලා 3ක් අඩු කළා තමයි 2 ලැබුණේ. එහෙනම් පුතේ ඉතුරු පදත් මේ රටාවටම ලැබෙන්න ඕනේ. බලන්න ලැබෙයිද කියලා. t2. එහෙනම් දෙවෙනි පදය ගන්න 2කින් ගුණ කළා 3ක් අඩු කරන්න ඕනේ. හරිද බලමු. 5 වරක් 2 10යි 3ක් අඩු කළොත් 7යි. මේ තියෙන්නේ 7. බලමු තවදුරටත් තුන්වෙනි පදයටත් හරියයිද කියලා. 5 ගුණ කරමු 3ෙන් 5 වරක් 3 15යි. අඩු කළා බලමු 3ක්. 15න් 3ක් අඩු වුණොත් 12. එහෙනම් පුතේ පළවෙනි පදයට ගොඩ නැගුවා කියන්නේ ඉතුරු ටිකටත් එලෙසම සත්‍ය වෙනවා, නිවැරදි වෙනවා, රටාවක් එනවා. එහෙනම් අපිට දැන් මුල් පද 3 හරි. එහෙනම් n වෙනි පදය සඳහා සූත්‍රය ගන්න පුතේ 5 ගුණ කිරීම n අඩු කිරීම 3. අපිට ඕක ලියන්න පුළුවන් පුතේ 5 ගුණ කිරීමෙන් කියන්නේ 5යි n අඩු කිරීම 3. එහෙනම් මෙන්න n වෙනි පදයේ සාධාරණ පදය සඳහා 5යි n ඍණ 3. මේ රටාවේ සාධාරණ පදේ 5යි n ඍණ 3. එහෙනම් ඕක එකවර ලියන්නත් පුළුවන්. ඔන්න බලන්න පුතේ මම මේක එකවර ලියන විදිය පුතාලට පැහැදිලි කරලා දෙන්නම් ඕනේ නම්. දැන් ඉදිරියට ඒකත් වුමනා වේ. පොදු අන්තරේ 5යිනේ පුතේ. එහෙනම් අනිවාර්යෙන් පොදු අන්තරේ 5යි නම් 5යි n කියලා තමයි රටාව ගොඩනගන්නේ. 5යි n. එතකොට බලන්න පළවෙනි පදයේ සඳහා අපි එක ආදේශ කළොත් t1 ලැබෙන්න ඕනේ 5 වරක් 1 5යි. එතකොට දෙකක් ලැබෙන්න නම් මේකෙන් 3ක් අඩු කරන්න එපා. දැන් බලනවා මේක පළවෙනි පදයට සත්‍යද? පළවෙනි පදයට t1 සමානයි 5 වරක් 1 5යි. 5න් 3ක් අඩු කළොත් ඒක එහෙනම් පළවෙනි පදයට ගැලපෙනවා කියලා කියන්නේ පුතේ එකවර. දැන් මේ ගොඩ නැගීමකින් තොරව එකවර පුතාලට ඕනම සංඛ්‍යා රටාවක පොදු අන්තරයක් සහිත පොදු පදයක් ගොඩනගන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. අපි ඒක තව ගණන් කිහිපයකින්ම තහවුරු කරගමු. දැන් අපි ගොඩනගලා බලමු පුතේ. මේකේ දෙවෙනි උදාහරණය. 15 19 23. 15 19 23 27.
බලන්න පුතාලා මෙතනත් පොදු අන්තරය 19න් 15ක් අඩු කළොත් 4යි ධන 4යි. එහෙනම් පුතේ අපි ගමු පළවෙනි පදේ ලැබෙන්න ඕනේ 4න්නේ 4 වරක් 1කින්. දෙවෙනි පදේ ලැබෙන්න ඕනේ 4 වරක් 2කින්. තුන්වෙනි පදේ ලැබෙන්න ඕනේ 4 වරක් 3. පළවෙනි පදය 15ක් ලබා ගන්න කල යුත්තේ මොකද්ද? 4 වරක් 1 4යි 4ට එකතු කරන්න ඕනේ පුතේ 11ක්. හරි නේද? 4 වරක් 1 4යි 4ට 11ක් එකතු වුණොත් 15. එහෙනම් මේ හැම එකටම 11ක් එකතු කළොත් බලන්න ඊළඟ පද 4 වරක් 2 8යි 8ට 11ක් එකතු වුණොත් 19 එකක් ලැබුණා. බලන්න මෙතෙන්ට 11ක් 4 වරක් 3 12යි 11ක් එකතු කළොත් 23යි. හරියටම ගොඩ නැගෙනවා. එහෙනම් n වෙනි පදයේ සඳහා පොදු පදේ ලියනකොට පුතේ නම් 4 ගුණ කිරීම n එකතු කිරීම 11. 4යි n එකතු කිරීම 11. එහෙමනම් තව අපි ගණන් දෙකක් හදමු මෙතනම. මෙන්න බලන්න තුන්වෙනි රටාව. 0.6 0.6 12 18. එතකොට බිඳුවත් මේකේ පළවෙනි පදය. මේකෙත් දරුවනේ 6න් 6 එකතු වෙවි යන්නේ. 6 6 6 6 එකතු වෙවි යන්නේ. 6න් 6 එකතු වෙවි යන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම පුතේ පළවෙනි පදේ ලැබෙන්න ඕනේ 6 වරක් 1කින්. දෙවෙනි පදේ ලැබෙන්න ඕනේ 6 වරක් 2කින්. තුන්වෙනි පදේ ලැබෙන්න ඕනේ 6 වරක් 3ෙන්. n වෙනි පදේ ලැබෙන්නත් ඕනේ 6 වරක් n ගෙන්. අපි බලමු පළවෙනි පදේ බිඳුවනේ. බිඳුවක් එන්නේ කොහොමද 6 වරක් 1කින්? 6 වරක් 1 6ක් ලැබෙනවා. බිඳුවක් වෙන්න පුතේ 6ක් අඩු කරන්න ඕනේ. හරිනේ? බිඳුවයි. 6 ලැබෙන්න ඕනේ දෙවෙනි පදේ. කොහොමද 6ක් ලැබෙන්නේ? 6 වරක් 2 12යි 12න් 6ක් අඩු වුණොත් 6යි. 6 වරක් 3 18යි 18න් 6ක් අඩු කළොත් 12යි. එහෙනම් පද තුනක් සඳහා රටාව ලැබෙනවා. ඒ රටාවට අනුව n වෙනි පදයේ සඳහා 6 ගුණ කිරීම n ඍණ 6 6යි n ඍණ 6. එහෙනම් ඔන්න සාධාරණ පදය 6යි n ඍණ 6. හතරවෙනි ගණන. පුතාලගේ පෙළ පොතේ භාග සංඛ්‍යා තියෙනවා. මේක සරල භාග සංඛ්‍යාවක්. හරි ලේසි. 2 4 7 9. මෙතනත් බලන්න පුතේ මේ රටාව ගොඩ නැගෙන්නේ 2 එකතු වෙලා ධන 2. 2 කියන්නේ පුතේ භාග සංඛ්‍යාවක් මිශ්‍ර සංඛ්‍යාවක් වුණාට අපි දන්නවා මේ දෙකෙන් එක කියන්නේ සරල භාගයක්. ඒකට අපිට ඒක තේරුම් ගන්න ලේසි. 2ට 2 4ක් 4ට 2 7යි. පළවෙනි පදේ ලැබෙන්නේ පුතේ 2 ඒවා එකකින්. ඉතින් 2 ගොඩවල් එකක් 2යිනේ. එහෙනම් 2කින් කොහොමද දෙකක් ලැබෙන්නේ? 2කින් දෙකක් ලැබෙන්න නම් මේකෙන් තව භාගයක් අඩු කරන්න ඕන. නම් 2කින් භාගයක් අඩු කළොත් 2යි. අර පාංගෙඩි 2කින් පාන් භාගය අඩු කළොත් 2යි. එහෙනම් දෙවෙනි පදයට ලැබෙන්න පුතේ 2 ඒවා දෙකකින් භාගයක් අඩු කරමු. 2 ගොඩවල් දෙකක් පුතේ 2යි 2යි 4යි භාග 2 1යි 5යි 5යි 5කින් භාගයක් අඩු කළොත් 4. මේ තියෙන්නේ 4. බලමු 7 ලැබෙයිද කියලා තුන්වෙනි පදේ. 2 ගොඩවල් 3. 2 2 5යි කිව්වනම් පුතේ 2 ඒවා 3ක් 7යි. 7කින් භාගයක් අඩු කළොත් 7යි. ලැබෙනව නේද? එහෙනම් n වෙනි පදයේ සඳහා වන්නේ 2 ගුණ කිරීම n අඩු කිරීම භාගය. ඔකෝනම් පුතේ මේ 2 විෂම භාග කරන්නත් පුළුවන්. 2 වරක් 2 4 1යි 5යි 2කින් 5යි කියලා. 2කින් 5යි n ඍණ 2කින් 1. නැත්තම් 2 කියලා ලිව්වත් වැරද්දක් නැහැ. හොඳයි. අපි දැන් ඊළඟට කතා කරන උදාහරණ දෙකෙන් පුතාලට තව හොඳට මේ දැනුම වැඩි වෙනවා. ඒ තමයි පොදු අන්තරය ඍණ සංඛ්‍යාවක් වන. එතකොට බලන්න පුතේ මේ රටාව වෙනසක් වෙන්නේ පොදු අන්තරේ ඍණ උණයි කියලා හොඳට බලන්නකෝ. දැන් ගානක සිද්ධාන්තයේ තියරි එක කියන්නේ අන්න ඒක තමයි. එතකොට ඒක ධන වුණත් ඍණ වුණත් දශම වුණත් භාග වුණත් අපි ගොඩනගන ආකාරයේ වෙනසක් වෙන්නේ. එතකොට ඒක තමයි අපි වසරෙන් වසර වැඩි ඉහළට යනකොට විෂය දැනුම වැඩි කරන්නේ අන්න ඒ විදිහට. පොඩි පන්තිවල දැන් මේ රටා පාඩම බලන්නකො අටේදී තිබුණාට වඩා දැන් ගොඩක් වැඩිනේ විෂය කරුණු නේද? අන්න ඒ වගේ අධිරෙන් අධිර යන්න ඕනේ. 7 වෙනි ගණන පුතේ 18 13 8 3. දැන් අපි මේකේ ගොඩනගමු බලන්න පුතේ. මේ බලන්න පොදු අන්තරය ගණෙද්දී
මං කිව්වා අනුයාත පද දෙකකින් පසු පදයෙන් පෙර පදේ අඩු කරන්න. ඒ නිසා පුතේ 3න් 8ක් අඩු කළත් 13න් 8ක් අඩු කළත් ඍණ 5යි. ඕක වැරදුනොත් ඔක්කොම ගාණ ඉවරයි. ඍණ 5යි. දැන් අපි බලමු පුතේ පළවෙනි පදේ ලැබෙන්න ඕනේ ඍණ 5 වරක් එකෙන්, දෙවෙනි පදේ ලැබෙන්න ඕනේ ඍණ 5 වරක් දෙකෙන්, තුන්වෙනි පදේ ලැබෙන්න ඕනේ ඍණ 5 වරක් තුනේ. මේ ගානට සදිස දැනුම ඕන වෙනවා ටිකක්. ඔන්න බලන්න පුතේ 18ක් ලැබෙන්නේ කොහොමද කියලා. ඔයාලා දන්නවා පුතේ ඍණ 5 එකක් ඍණ 5යි. එතකොට ඍණ 5කට 18ක් ලැබෙන්න නම් හැම වෙලෙම මෙතන ධනාගයක් වෙන්න ඕනේ. මේ දෙන්නගේ වෙනසනේ 18 වෙන්නේ. ඉතින් අඩු කරපුවාම 18ක් එන්න මෙතෙන්ට එන්න ඕනේ 23ක්. එතකොට තමයි 23න් 5ක් අඩු කළොත් 18යි වැඩි කෙනා ධනෙ නේ. මෙතෙන්ට 23ක් එකතු කරන්න ඕනේ. හොඳට පුරුදු වෙන්න පුතේ මේ ගණන් මේ ගණන් දෙක හොඳට බලන්න වැඩි වාර ගණනක්. හරි. මෙතෙන්ටත් බලමු 23ක් එකතු වුණොත් කීයද කියලා. ඍණ 5 දෙකෙන් ගුණ වුණොත් ඍණ 10යි. ඍණ 10ට ධන 23ක් අඩු කරනවා කියන්නේ පුතේ වැඩි එකෙන් අඩු එක අඩු කරනවා. වෙනස කීයද? 13යි. 23 ලකුණ ධන නම් ධන 13යි. හරිනේ ධන 13යි. මෙතනත් බලන්න ඍණ 5 3ෙන් ගුණ කළා 23ක් එකතු කළා. ඍණයි ධනයි ඍණ 5 වරක් 3 15යි. 15ට 23ක් එකතු වුණොත් පුතේ එතනත් වැඩි එකෙන් අඩු එක අඩු කරනවා. 23න් 15ක් අඩු කළොත් 8යි. 23 ලකුණ ධන නම් ධන 8යි. හරිනේ. එහෙනම් මුල් පද තුන ගොඩ නැගෙනවා. n වෙනි පදයේ සඳහා එන්නේ ඍණ 5 ගුණ කිරීම n ධන 23. මේක ලියත හැකි දරුවනේ ඍණ 5යි n එකතු කිරීම 23. මම ඔයිට කලිනුත් පුතාලට සඳහන් කළා මේක ලියන්න පුළුවන් තව ආකාරයක් තියෙනවා. පුතේ මේ පද දෙක මාරුණයි කියලා වෙනසක් වෙන්නේ නැහැ. මේක ලියන්න පුළුවන් 23 ඍණ 5යි n කියලාත් ලියන්න පුළුවන්. ඒකත් හරි මේකත් හරි. දෙකම හරි. හොඳයි. තව එක ගානකින් පුතේ අපිට මේ අභ්‍යාසය අවසන් වෙලා ඊළඟ කොටසට යත හැකියි. 70 67 64 61 බලන්න මෙතනත් දරුවනේ බැලුවාම පේනවා අඩු වෙවි යන්නේ 3 3 3 අඩු වෙවි. එහෙනම් ඍණ 3. ඒක ගන්න පුතේ පසුපදයෙන් පෙර පදේ අඩු කරන්න ඕනේ. 67න් 70ක් අඩු කළත් වෙනස 3යි ඍණ 3යි කියලා එනවා. එහෙනම් පළවෙනි දෙවෙනි තුන්වෙනි පද ගුණ වෙන්න ඕනේ ඍණ 3 ගුණිතය. ඍණ 3 වරක් එකෙන් පළවෙනි පදේ, ඍණ 3 වරක් දෙකෙන් දෙවෙනි පදේ, ඍණ 3 වරක් තුනෙන් තුන්වෙනි පදේ. දැන් බලන්නකෝ 70ක් ගොඩ නැගෙන්නේ කොහොමද? ඔන්න මම උදව්වක් කරනවා පුතාලට. ඍණ 3 එකක් ඍණ 3යිනේ. ඍණ 3ට කීයක් එකතු වුණොත්ද 70ක් ලැබෙන්නේ? මේ දෙන්නගේ වෙනස 70ක් වෙන්න ඕනේ. මෙතන වැඩි කෙනෙක් ඉන්නේ. මෙතන 73ක් එන්න ඕනේ නේ. 73න් 3ක් අඩු කළොත් තමයි 70. එහෙනම් මෙතෙන්ට ගැලපෙනාගේ පුතේ 73. හරිනේ. 73න් 3ක් අඩු කරපුවාම 70යි වැඩි කෙනා ධන. එහෙනම් බලන්න මෙතන 73ක් එකතුලා මේ පුතාලත් මේ විදිහට කටුවැඩ පාවිච්චි කරන්න. 3 අරක් 2 6යි. ඍණ 6යි ධන 73යි කියන්නේ පුතේ 73න් 6ක් අඩු කරනවා. එතකොට පුතාලට පුළුවන් ඕන යන්නේ ලියලා අඩු කරන්න. නැත්නම් 13න් 6ක් 7යි. එතකොට 67යි. වැඩි කෙනා ධන. එහෙනම් ධන 67යි. ඍණ 3 3ෙන් ගුණ කළාත් 73ක් එකතු කරනවා. ඍණ 3 3ෙන් ගුණ කළොත් ඍණ 9යි. ඍණ 9ට 73ක් එකතු වුණොත් පුතේ පුතාලා දන්නවා මේක අඩු කරනකොට 13න් 9ක් අඩු කළොත් 4යි 64යි. මේ තියෙන 64යි. හොඳයි. එහෙමනම් පුතේ අපි ඔන්න පද ගොඩ නැගුවා 3ක්. දැන් එහෙමනම් සාධාරණ පදයට අපි n වෙනි පදයටත් ලියමු සූත්‍රය. මෙන්න බලන්න tn සමානයි ඍණ 3 ගුණ කිරීම n එකතු කිරීම 73. එහෙනම් පුතේ අපි මේක ලියමු ඍණ 3යි n ධන 73. ඔන්න n වෙනි පදය. සාධාරණ පදය. හරි පුතේ එහෙමනම් පිටු දෙකක අපි පිටු දෙකක අභ්‍යාස දැන් නිමා කරලා තියෙනවා. දැන් එහෙමනම් ඔතනින් එහාට පුතාලට තියෙනවා තුන්වෙනි පිටුවේ මේ රටා සම්බන්ධ ගැටලු. එහෙනම් දැන් තමයි පුතේ ඔයාලා මේ ඉගෙන ගත්ත රටාවෙන් ගැටලු විසඳන්නේ. දැන් මෙච්චර වෙලා පොදු පදය දීලා තිබුණා. ඒ පොදු පදයේ ඇසුරෙන් තමයි මේ අභ්‍යාස ටික කරේ. දැන් ඔන්න පොදු පදයේ ගොඩනගන්නත් ඉගෙන ගත්තා. දැන් අපි බලමු සාධාරණ පදයක් ගොඩනගලා ගැටලු විසඳනවා. පුතාලට තියෙනවා මේ ගැටලු 4ක් අද මම කියලා දෙනවා. මේ පිටු දෙකේ තියෙන ගැටලු 4. එහෙනම් මේ ගැටලු 4න් පසුව පුතාලට තනියම හදන්න අභ්‍යාසයක් වෙනම දාලා තියෙනවා. මොකද ගණන් කියන දේ ගොඩාක් හදවන්න උවමනා නැහැ. සමහර පාඩම් වලදී නම් පුතේ ගොඩාක් මං හදවනවා. දැන් මේ පාඩමේ මේ ටික කරපුවාම ප්‍රමාණවත්
Tamanට පුළුවනි පෙළ පොතේ තියෙන ගණන් ටිකත් හදලා ඉගෙන ගනිද්දී පුතේ ආසාවක් ඇති වෙනුන් තමන් යම් කිසි දෙයක් දැනගත්තාම ඉගෙන ගත්තාම තමන්ට ඒක පුළුවන් නම් අභ්‍යාස පොත පරීක්ෂා කරලා බලන්න ඇත්තට මේ ගණන් පුළුවන්ද මොකද ඔයාලගේ එක ඉලක්කයක් නේ පුතේ අභ්‍යාස පොතේ තියෙන ඕනම ගානක් හදාගන්න මට්ටමකට දැනුම ගොඩනගනවා කියන එක නිසා ඒක තමන්ම පරීක්ෂාවට ලක් කරලා බලන්න පෙළ පොතේ හැම ගානක්ම පුළුවන්ද මොකක් හරි හදන්න බැරි ගානක් තිබුණොත් ඔයාලා මට කෝල් එකක් දාලා හරි නැත්නම් WhatsApp group එකට හරි දාන්න මම කොහොමත් මාසේ අන්තිමට ඔයාලට Zoom එකකින් කතා කරනවා. එතකොට කතා කරනකොට අපි එතෙන්දී පෙළ පොතේ හදාගන්න බැරි වෙච්ච ගණන් තියෙනවා. අපි මේ වගේ සාකච්ඡා මාර්ගයෙන් අපි මේ කරන දේ පිළිබඳ පොඩි සමාලෝචනයක් ගෙනෙමු පුතේ. හරි. එහෙනම් අපි බලමු ගැටලු 4න් රටාවල් අල්ලගෙන මෙතනින් ඉදිරියට පුතාලා අභ්‍යාස කරගෙන යන්න. මෙන්න 6 වෙනි ගැටලුව. ගිනි කූරු වලින් රටාවක් හදලා. මේ බලන්න පුතේ. පුතාලාටත් පුළුවන් මෙහෙම රටාවක් හදන්න. මෙන්න පළවෙනි රටාව. මේ ගිනි කූරු තියෙන්නේ මෙතන. මෙන්න දෙවෙනි ගිනි කූරු රටාව. එතකොට දෙවෙනි ගිනි කූරු රටාව වෙනකොට පුතේ කලින් හදලා තියෙන රටාව මෙච්චරයිනේ. කලින් හදලා තියෙන රටාව මෙච්චරයි. මේකට තව ගිනි කූරු අලුතෙන් දෙකක් එකතු කරනවා. හරි නේද? මෙන්න මෙතෙන්ට දෙකක් එකතු වුණා මෙන්න. තුන්වෙනි රටාවට යනකොට දැනට මේ හදලා තියෙන්නේ මෙන්න මෙහෙම රටාවක්. එතකොට මේ රටාවේ මෙන්න මෙතෙන්ට තව ගිනි කූරු දෙකක් එකතු කරනවා. මෙන්න මේ දෙක එකතු කරනවා. එතකොට ඔන්න තවත් මේ රටාව දිගට වැඩි වෙනවා. ඊළඟට මෙතෙන්ට තව දෙකක්. හතරවෙනි රටාව ගන්නකොට මේ හදලා තියෙන රටාවට දැනට හදලා තියෙන්නේ මෙච්චරයිනේ පුතේ නේද? එතකොට මෙන්න මෙතෙන්ට තව දෙකක් එකතු වෙනවා. මෙන්න මෙතෙන්ට දෙකක් එකතු වෙච්ච ගමන් මේ. එතකොට මේ රටාව ගොඩනගෙන්නේ පුතේ ගිනි කූරු දෙක බැගින් වැඩි වෙලා. ආරම්භයේදී තිබුණේ ගිනි කූරු 5යි. ඊට පස්සේ දෙක වැඩි වෙලා. එහෙනම් බලන්න පුතේ මේකේ වගුව සම්පූර්ණ කරන්න කියලා දීලා තියෙනවා වගුව. මම තව මෙහාට ගන්න මෙන්න පළවෙනි එක වගුව සම්පූර්ණ කරන්න. මේ තමයි රටාව. රූපේ අංක 1 2 3 4 මෙන්න රූපවල අංක දීලා තියෙනවා. මේ තමයි රූපයේ අංකය. එතකොට මෙතන එන්නේ පුතේ ගිනි කූරු ගණන. ගිනි කූරු ගණන. පළවෙනි රටාවට ගිනි කූරු 1 2 3 4 5යි. ඊළඟට පුතේ මේ දෙකනේ වැඩි වුණේ. එතකොට මේකේ ගණන් කරලා බලන්න 7යි. තව දෙකක්නේ වැඩි වුණේ මෙහෙම. 7යි 2යි 9යි. තව දෙකක් වැඩි වුණේ 11යි. ඕක පළවෙනි ගණන පුතාලට පුළුවනි කරන්න. ඒක හරි. ඊළඟට අහනවා මෙම රටාවේ 15 වෙනි රූපය. මේ රටාවේ දැනට 4යි හදලා තියෙන්නේ පුතේ. ඕම 15 වෙනි රූපය හදන්න ගිනි කූරු කීයක් ඕනද? එහෙනම් පුතේ අපිට ඒක ලියන් යනවට වඩා අපි සාධාරණ පදයක් හදලා ටක් ගාලා 15 වෙනි පදේ හොයමු. එහෙනම් සාධාරණ පදේ හොයමු. පළවෙනි රටාවට මේක හදන්න ගිනි කූරු ගන්න විදිය. දැන් පුතේ ඔයාලා දකින්න ඕනේ මෙන්න මේ ගිනි කූරු වල ප්‍රමාණය පොදු අන්තරයේ කියන දෙකෙන් දෙක නේද වැඩි වෙන්නේ. දෙකෙන් දෙක වැඩි වෙන්නේ. එහෙනම් දෙකෙන් දෙක වැඩි වෙන රටාවක අපි ගන්න ඕනේ පුතේ පළවෙනි රටාව ගන්න ඕනේ. පළවෙනි ගිනි කූරු ගණන 5ක් ලැබෙන්නේ දෙවරක් එකේ. දෙවරක් එක 2යිනේ. දෙකට තව 3ක් එකතු වුණොත් තමයි 5 ලැබෙන්නේ. එහෙමනම් ඔන්න බලන්න මේ රටාවෙන් දෙවැනි රටාවට මේ දෙවැනි රූපය හදන්න ගිනි කූරු කීයක්? නම් දෙවරක් 2 4යි. 4ට 3ක් එකතු වෙනවා 7යි. හරිනේ ලේසි. තුන්වෙනි පදය ගන්න 2 ගුණ කරනවා 3න් 6යි. 6ට එකතු කරනවා 3ක්. 6යි 3යි 9යි. එහෙනම් පුතේ අපිට පළවෙනි දෙවෙනි තුන්වෙනි පද ලැබුණා. දැන් එහෙමනම් අපි කෙලින්ම බලමු මොකද්ද පුතේ n වෙනි රටාව. මේකේ n වෙනි රටාව නම් 2 ගුණ කිරීම n ධන 3 2යි n ධන 3. ඔන්න සාධාරණ පදේ ලැබුණා. ඉතින් සාධාරණ පදේ තියෙනවා නම් පුතේ කොහොමද අපි 15 වෙනි පදේ ගොඩනගන්නේ? 15 වෙනි පදේ නම් පුතේ මේ වෙනුවට 15 දානවා. n සඳහා 15. එහෙනම් 2 ගුණ කිරීම 15 එකතු කිරීම 3. 15 දෙකෙන් ගුණ වුණොත් 30යි. 30ට 3ක් එකතු කරනවා 33යි. පුතාලට මේක පැත්තෙන් පැත්ත හදන්න පුළුවන්, යටින් හදන්න පුළුවන්. දෙපසින් හදන්න පුතේ ඉඩ තියෙන දෙපසින්. එහෙනම් දැන් අපි ලියන්න ඕනේ 15 වෙනි රූපය ගොඩනැගීමට අවශ්‍ය ගිනි කූරු ගණන සොයන්න කිව්වම අපි ලියන්නේ මේ මුළු වාක්‍යයම. අපි ඒක කෙටියෙන් ලියමු පුතේ. ගිනි කූරු 33යි. උත්තරේ ලියනවා. ගිනි කූරු 33ක් ඕනේ. නිකම්ම 33 දාන්න. ගිනි කූරු 33කින් පුළුවන් 15 වෙනි රටාව හදන්න. හොඳයි. ඊළඟට මේකේ අහනව නේද පුතේ තව ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නය තමයි
තුන්වෙනි ප්‍රශ්නය. ගිනි කූරු 85ක් අවශ්‍ය වන්නේ කීවෙනි රටාව සෑදීමටද? එතකොට මේ රටාවේ කිසියම් තැනක එන රටාවක් හදන්න ගිනි කූරු 85ක් දිගට එලන්න වෙනවා. 85ක්. එහෙනම් අපි හිතමු ගිනි කූරු 85ක් අවශ්‍ය වන්නේ n වෙනි රටාව හදන්න. එහෙනම් මේකේ පුතේ n වෙනි පදයේ සඳහා ලැබිච්ච 2n ධන 3 තියෙනවනේ. එහෙනම් 2n ධන 3 සමාන කරනවා 85ට. අපි ලියන්න ඕනේ 85ක් නේද? ගිනි කූරු 85ක් අවශ්‍ය වන්නේ n වෙනි රටාවට නම් කියලා. එහෙනම් n වෙනි රටාව. එහෙනම් n වෙනි පදයේ සඳහා 85 ආදේශ කරනවා. බලන්න පුතාලා මේක සුළු කරන විදිය. සරලයි. මේ ගැටලු වල තියෙන පුතේ ලොකු ගැටලු වලට යනකොට තියෙන පුතේ මේ සුළු කිරීම සරලයි. ඒවැ ඍණ දශම එන්නේ පොඩි ගණන් එන්නේ 3න් 3 අඩු කරනවා. එතකොට 2n සමානයි 82යි. දෙපසම 2න් 2න් බෙදනවා. එතකොට nට ලැබෙන්නේ පුතේ 41යි. එහෙනම් උත්තරය ලියන්න ඕනේ පුතේ 80 ගිනි කූරු 85ක් අවශ්‍ය වන්නේ කීවෙනි රටාව සෑදීමටද? අපි ලියමු 41 වෙනි රටාව සෑදීමට. ඔන්න උත්තරේ 41 වෙනි රටාව නේද? මේකේ රටාව සෑදීමට තමයි පුතේ ගිනි කූරු 85ක් අවශ්‍ය වන්නේ. හොඳයි. හොඳ ප්‍රශ්නයක්. ඉතාලම හොඳයි. තර්කානුකූලව උත්තර ලියන්න ඕනේ. බලන්න පුතේ. ගිනි කූරු 94ක් යොදාගෙන මෙම රටාවේ රූපයක් තැනූ විට එකක් ඉතිරි වන බව පෙන්වන්න. ඒ කියන්නේ පුතේ ගිනි කූරු 93ක් මට දීලා මට මේ රටාව හදන්න කිව්වා. මම හදන් ගියාම අන්තිමට අතේ එකක් ඉතුරු වෙනවා කියලා පෙන්වන්න කියනවා. අපි එහෙමනම් කියන්නේ පුතේ 94ක් භාවිත කරපුවාම එකක් ඉතුරු වෙනවා නම් අපි ගන්නවා එහෙනම් ගිනි කූරු 94ක් ගත්තාම එකක් ඉතුරු. එහෙනම් අපි යදු 93කින් අපි ගමු ගිනි කූරු 93කින් රටාව සාදමු. නැත්නම් අපි හිතමු ගිනි කූරු 93කින් සෑදූ විට අපිට එහෙම මොකක් හරි ලියන්න පුළුවන්. එතකොට 94කින් හදපුවාම එකක් ඉතුරු වෙනවා කියලා කියන්නේ පුතේ අපි හිතනවා 93කින් සෑදිය හැකියයි ගනිමු. නැත්නම් අන්න එකයි. 93කින් සෑදිය හැකියයි ගනිමු. 93කින් සෑදිය හැකියයි ගනිමු. හරි නේද පුතේ? එතකොට 94කින් එකක් ඉතුරු වෙනවා නම් අපි ගන්නවා ගිනි කූරු 93කින් රටාවක් සෑදිය හැකියයි ගනිමු. එහෙනම් පුතේ 93ක් ඕන වෙන්නේ n වෙනි රටාවට කියලා ගන්නවා. එහෙනම් n වෙනි රටාව කියලා කියන්නේ පුතේ අපි 2n ධන 3 නේ. 2n ධන 3. මේ රටාව n වෙනි රටාව n වෙනි ගිනි කූරු කියන්නේ n වෙනි රටාවට ඕනේ ගිනි කූරු ගන්න 2n ධන 3යි කියලා අරන් 93ට සමාන කරනවා. බලන්න පුතේ මේක සුළු කරන්න පුළුවන් ඉතාම පහසුවෙන්. දෙපසින් 3 3 අඩු කළොත් 2n සමානයි 90යි. දෙපසම 2න් 2න් බෙදුනොත් n 45යි. හරියට හරිනේ පුතේ නේද? එහෙනම් 93කින් රටාවක් සෑදිය හැකි. කොටින්ම කියනවා නම් පුතේ 45 වෙනි රටාවට ගිනි කූරු 93ක් ඕනේ. 45 වෙනි රටාවට තමයි ගිනි කූරු 93ක් ඕනේ. එහෙනම් අපි කියනවා 93කින් සෑදිය හැකි නිසා 94ක් යොදාගත් විට එකක් ඉතිරි වෙයි. එහෙමයි ලියන්න ඕනේ පුතේ නේද? එතකොට ලියන්න ඕනේ 93කින් සෑදිය හැකි නිසා. සෑදිය හැකි නිසා. ඒ කියන්නේ හරියටම ගිනි කූරු 93කින් රටාවක් හදන්න පුළුවන්. ඒක නෙමෙයි එන්ට ධන පූර්ණ සංඛ්‍යාවක් ආවේ. එහෙනම් 93කින් රටාවක් සෑදිය හැකි නිසා 94ක් ගත් විට 94ක් ගත් විට එකක් ඉතිරි වේ. පුතේ ගණිතය කියන විෂය තර්කානුකූලයි. එතකොට ඒ තර්කානුකූලයි කියලා කියන්නේ ආවට ගියාට කියන්න බෑ පුතේ. තර්කයක් ඉදිරිපත් කරන්න නම් ඒකට හේතු සාධක පෙන්වන්න ඕනේ. මෙන්න මේ නිසයි මෙහෙම වෙන්නේ. මේ නිසයි මෙහෙම වෙන්නේ. නිසා ගණිතය ඉගෙන ගනිද්දී පුතාලගේ තර්කණය දියුණු වෙනවා. එතකොට බලන්න. දැන් මෙතන කිව්වනම් ගිනි කූරු 93කින් රටාවක් සෑදිය හැකි බව පෙන්වන්න අපි නම් අරන් පෙන්නනවා ධන පූර්ණ සංඛ්‍යාවක්. එහෙනම් අපි කියනවා n ධන පූර්ණ සංඛ්‍යාවක් නිසා ගිනි කූරු 93කින් රටාවක් සෑදිය හැක. 94ක් ගත්ත විට එකක් ඉතිරි වෙයි කියලා පෙන්වන්නෙත් පුතේ. එහෙමනම් අන්නවා 93කින් සෑදිය හැකියයි ගනිමු කියලා අරන් ගිනි කූරු 93කින් හදන්න පුළුවන් කියලා පෙන්නනවා nට පූර්ණ සංඛ්‍යාවක් අරන්. right. අපි එහෙමනම් යමු ඊළඟ ගාන 7 වෙනි ගණන. බලන්න පුතේ 7 වෙනි ගැටලුවත් මේක ගැටලුවක් ප්‍රායෝගික. අපි බලමු අපේ සංඛ්‍යා රටා දැනුමින්
මේ ගැටලු වලට උත්තර හොයන්න පුළුවන්ද කියලා. හරි. කැමරා එක බලන්න පුතේ. කැමරා එක බලන්න. 7 යකඩ ගේට්ටුවක් සෑදීම සඳහා මීටර 4ක් දිග කම්බි කූරු වලින් කැබලි කපාගත යුත්තේ. මේ පුතාලා දන්නවා කම්බි කූරු තියෙනවනේ දිග කම්බි කූරු. එතකොට මේ දිග කම්බි කූරු අවශ්‍ය ප්‍රමාණය වලට කිසියම් හැඩයක් එන විදිහට රටාවක් අනුව කපන්න ඕනේ. පළමු කැබැල්ල සෙන්ටිමීටර් 50ක් වන ලෙසත් ඉන්පසු කපන සෑම කැබැල්ලක්ම පෙර කැබැල්ලට වඩා 10 cm වැඩි වන ලෙසත්. එතකොට බලන්න පුතේ පළවෙනි එක කපන්න ඕනේ සෙන්ටිමීටර 50ක්. පළවෙනි එක සෙන්ටිමීටර් 50. දැන් අහන ප්‍රශ්නය මුල් කැබලි තුනේ දිග අනුපිළිවෙලින් ලියන්න. එහෙනම් පළවෙනි කැබැල්ල සෙන්ටිමීටර් 50යි. 10න් 10 වැඩි වෙන්න එපා. ඊළඟ කැබැල්ල සෙන්ටිමීටර් 60යි. ඊළඟට 70යි 80යි. එතකොට මේක උත්තරයක් කැබලි තුනක දිග නිසා පුතේ ඒකක දාලා ලියන්න. එහෙනම් ඔන්න විදිහට තමයි මුල් කැබලි තුනේ දිග නේද? මුල් කැබලි තුනේ දිගනේ. එතකොට 4ක් ලියන්න එපා දරුවනේ. 3ක් අහනකොට 3යි ලියන්න ඕනේ. 25 වෙනි කම්බි කැබැල්ලේ දිග. අන්න එතකොට එකපාරම 25 වෙනි කැබැල්ලට යන්න බෑ පුතාලා. සාධාරණ පදයට ගිහිල්ලා 25 වෙනි පදයට යන්න. එහෙනම් පුතේ සාධාරණ පදයට යන් අපි. බලන්න මේ රටාව යන්නේ 10න් 10ට. එහෙනම් පුතේ 10 වරක් එකෙන් පළවෙනි පදය, දෙවෙනි පදය 10 වරක් දෙකෙන්, තුන්වෙනි පදය 10 වරක් තුනේ. දැන් පුතාලට මේක හුරුයි. 50 ලැබෙන්න නම් පුතේ 10 වරක් එක 10ට 40ක් එකතු කරනවා. 10යි 40යි 50යි. බලන්න මේකටත් 40ක් එකතු කළා 10 දෙකක් 20යි 20යි 40යි 60යි. දෙවෙනි කැබැල්ලත් ලැබෙනවා. 10 වරක් 3 30යි 30ට 40ක් එකතු කරන්න පුතේ 70යි තුන්වෙනි කැබැල්ලත් ලැබෙනවා. දැන් අපි පුතේ ගොඩ නැගුවා මේකේ 3ක්. එහෙනම් කියන්න පුතේ n වෙනි කැබැල්ලට මොකද්ද? n. එහෙනම් 10 ගුණ කිරීම n ධන 40. අපි තවත් ඒක කෙටි කරලා ලියමු 10යි n ධන 40. දැන් මේකේ ඕනෑම තැනක තියෙන කම්බි කැබැල්ලක දිග හොයන්න නම් n වෙනුවට එයාගේ ආදේශ කරනවා. දැන් අපි බලමු මේකේ 25 වෙනි කැබැල්ලේ දිග. එහෙනම් පුතේ t25. t25 ලැබෙන්නේ 25 වෙනි කැබැල්ලේ දිග. මෙතෙන්ට 25. එහෙනම් 10 ගුණ කිරීම 25 එකතු කිරීම 40. 25 10ක් 250යි 250ට 40ක් එකතු කර ගමන් පුතේ 290යි. එතකොට අපි උත්තරේ ලියන්න ඕනේ දිග 290යි c. මීටර නම් මීටර 2.9. එහෙනම් 25 වෙනි ඕන ලියන්න පුළුවන් 25 වෙනි කැබැල්ලේ දිග 25 වෙනි කම්බි කැබැල්ල සෙන්ටිමීටර 290ක් දිගයි. දැන් අපි බලමු මේකේ අහනවා මෙම රටාවට 37 වෙනි කම්බි කැබැල්ල කපා ගැනීමට මීටර 4ක් දිග කම්බියක් ප්‍රමාණවත් නොවන බව. එතකොට පුතේ තියෙන කම්බි කූරු ඔක්කොම මීටර 4 කම්බි කූරු තියෙන්නේ. එතකොට අපි කපන හැම කැබැල්ලක්ම මීටර 4ට වඩා දිග අඩු කැබලි වෙන්න ඕනේ. දිග අඩු කැබලි වෙන්න. දැන් කඩේ තියෙනවානේ අර කම්බි කූරු ගොඩේ තියෙනවා යම්කිසි දිග ප්‍රමාණය. කියන්නේ එකම දිගකට කම්බි කූරු. එතකොට ඒ දිගට වඩා වැඩි දේවල් ගන්නවා නම් කම්බියකට පාසල හරි ගැට ගහලා හරි ගන්න ඕනේ. නමුත් තනි කම්බියක් ලෙස ගන්න පුළුවන් උපරිම දිගක් තියෙනවා. අපි එහෙමනම් තුන්වෙනි ගානට උත්තරේ ගන්න ඕනේ පුතාලා. මෙම රටාවේ 37 වෙනි කැබැල්ල කපාගෙනට මීටර 4ක් දිග කම්බියක් ප්‍රමාණවත් නොවන බව. එහෙනම් අපි බලමු පුතේ 37 වෙනි කැබැල්ල. එහෙනම් 37. 10 ගුණ කිරීම n වෙනුවට 37 ධන 40. 370යි 40ක් එකතු වුණොත් පුතේ 0.1යි 410යි. එහෙනම් පුතේ ලියන්න ඕනේ 37 වෙනි කැබැල්ල 410යි cm. එතකොට පුතේ මීටර 4කින් මේ කැබැල්ල කපන්න පුළුවන්ද? 410ක් දිග කැබැල්ලක් කපන්න බෑනේ සෙන්ටිමීටර් 400කින්. අපි එහෙමනම් උත්තරේ ලියනවා මීටර 4ක් ලියනවා. එම නිසා මේ 33 දාන්නෙත් එම නිසා 4යි m දිග කම්බියක් එනතන් කම්බිය ප්‍රමාණවත් නොවේ. මදි කියලා කියන්නේ පුතේ අපි ගණිතයෙන් ලියනකොට ඒක ලියන කම්බිය ප්‍රමාණවත් නොවේ. ප්‍රමාණවත් නොවේ කියලායි ලියන්න ඕනේ. හරි නේද පුතේ? එම නිසා මීටර 4ක් දිග කම්බියක් ප්‍රමාණවත් නොවේ.
දැන් මීටර 4මාරක්වත් තිබුණා නම් අනිවාර්යෙන් කපන්න පුළුවන්. එහෙනම් මීටර 4ක කම්බියකින් 410ක කැබැල්ලක් කපන්න බෑ. එහෙනම් පුතේ ඔන්න පිළිතුර තර්කානුකූලව ලිව්වා. මෙන්න පිළිතුරට අදාළ කොටස ගොඩ නැගුවා. උත්තරේ ලිව්වා. හරි. එහෙනම් පුතේ අපිට තව ගණන් දෙකක් තියෙනවා. ඒ ගැටලු දෙකෙන් පුතාලට මේ පාඩමේ තියෙන ගොඩාක් ගැටලු රටා ටික ආවරණය වෙනවා. එතකොට පුතේ මේක බලලා නිකන් ඉන්න එපා. පුතාලා මේක අවශ්‍ය නම් තව දෙවතාවක් හරි බලන්න මේ වීඩියෝ එක. නමුත් අනිවාර්යයෙන්ම ඔයාලා මේක ඊට පස්සේ මේ අභ්‍යාස මාලාව මේ පිටු 8ක් තියෙනවා. මේ පිටු 8 තියෙන ගණන් ටික හදන්න ඕනේ පුතේ. නැත්තම් මේක කොච්චර බලන් හිටියත් ඇති තේරුම් නැහැ. චුට්ටක් දැන් මේ පුතාලගේ දැනුම ලැබෙන්නේ මේක තනියම කරන්න ඕනේ. මේ අභ්‍යාසය තනියම කරන්න ඕනේ. හරි. 8 වෙනි. දැන් ඉදිරියට පුතාලට මේ ඊළඟ මාසේ පැවරුම් කට්ටල ගන්න එනකොට පුතාලා මේ ටික මට කළා ගෙනත් පෙන්නන්න ඕනේ. මේ ටික මම බාර ගන්නවා. මම එතකොට ඒක දැනුවත් කිරීම කරනවා. එතකොට අපි මේ දුරස්තව හිටියට පුතාලා අනිවාර්යයෙන්ම මේ විෂයට ලැබි වෙලා විෂයට කැප වෙලා කරගෙන යා යුතුයි. මොකද මේ ප්‍රතිඵල මම නෙමේ දරුවනි භුක්ති විඳින්නේ ඔයාලා. ඔයාලව ඉහළට ගේන්න තමයි අපි මේ වෑයම දරන්නේ. ඒ නිසා ඔයගොල්ලෝ නොකර ඉන්න එපා. කම්මැලි වෙන්න එපා. මොකද ඉදිරියට යනකොට තව දුෂ්කරතා වැඩි වෙනවා පුතාලා කම්මැලි වුණොත්. ඒ නිසා මේ මුල සිටම අතපසු නොකර වැඩ කරන්න. ඔයාලට බලන්න කොච්චර ලොකු උදව්වක්ද මේ කරලා තියෙන්නේ කියලා. දැන් පාඩම නැවත බලන්න පුළුවන්. නැවත බලන්න පුළුවන්. Tamanට ප්‍රැක්ටිස් කරගන්න ඕන තරම් අවස්ථාව තියෙනවා. එක්තරා විදුලි බිලක් සකස් කිරීමේදී සෑම බිලකටම ස්ථාවර ගාස්තුව රුපියල් 45ක්ද ඉන්පසු වැඩිවන ඒකක 100 දක්වා. ඒ කියන්නේ පුතේ 100ට අඩු ඕන මගයක් සඳහා ඒකකයකට රුපියල් 12 බැගින්ද ගාස්තුව අය කරයි. දැන් පුතේ සේවා ගාස්තුව රුපියල් 45ක් කොහොමද ගෙවන්න ඕනේ? ඊට අමතරව එක ඒකකයට රුපියල් 12 බැගින් ඒකක 100ක් යනතුරු ගෙවීම කරන්න ඕනේ. එහෙනම් බලමු පුතේ පළවෙනි එක. විදුලි ඒකක 5ක් සඳහා විදුලි බිල. එහෙනම් විදුලි ඒකක 5ක් සඳහා අනිවාර්යයෙන්ම පුතේ 12/5 60ක් ගෙවන්නම ඕනේ. හැබැයි ඊට අමතරව ස්ථාවර ගාස්තුව 45කුත් ගෙවන්න ඕනේ. එහෙනම් මෙන්න විදුලි ඒකක 5කට 12/5ක් 60යි. ඒකක 5ට කොහොමත් පුතේ ඕන වෙනවා 12/5 60ක්. ඊට අමතරව තව 45ක් ඕනේ ගෙවන්න බිල ස්ථාවර ගාස්තුව 60යි 45යි පුතේ 5යි 6යි 4යි 10යි 105යි. එහෙමනම් ලියනවා අපි ගාස්තුව රුපියල් 105යි. නැත්නම් ලියන්න පුළුවන් දුරකථන ගාස්තුව 105යි. දෙක විදුලි ඒකක n ගණනක් සඳහා. එතකොට දීලා තියෙනව නේද පුතේ n 100ට අඩුයි කියලා. ඒක ඇත්තනේ. 100ට වැඩි වුණොත් ගාස්තුව වැඩි වෙනවනේ. එහෙනම් මේ ඒකකයක් සඳහා 12 මිල පවතින්නේ 100ට අඩු. එහෙනම් 100ට අඩු ඕනෑම ගණනක් සඳහා විදුලි ඒකක 83ක් නම් 12 83ෙන් ගුණ කරනවා. විදුලි ඒකක 57ක් නම් 12 57ෙන්. විදුලි ඒකක 68ක් නම් 12 68ෙන්. 100ට වැඩි වුණොත් මේ මිලට දෙන්නේ නැහැ විදුලි ඒකකයක්. විදුලි ඒකකයක් නේද? ඔව්. එහෙනම් පුතේ අපි බලමු n වෙනි පදය ගොඩනගන විදිය. දැන් පුතේ අපි මේක මෙතනින්ම යන්න පුළුවන්. ආයි වෙනම ගොඩනගන්න දෙයක් නැහැ පුතේ. එහෙනම් මෙතනින්ම පුතාලට යන්න පුළුවන් ක්‍රමය. එහෙනම් ඒකක 5ක් සඳහා මේ යගේ නම් එහෙනම් විදුලි ඒකක n සඳහා එහෙනම් අපි බලමු. විදුලි ඒකක 1ක් සඳහා වෙන්නේ මොකද්ද? විදුලි ඒකක 1ක් සඳහා 12 ගුණ කිරීම 1. එකතු කළා 5 45. නේද? එතකොට එක ඒකකයට රුපියල් 12යි නේද? 12 සරක් එක 12යි 12ට 45ක් එකතු කරනවා 7යි රුපියල් 57යි. හරිනේ 45ට 12ක් එකතු වෙනවා. විදුලි ඒකක දෙකක් සඳහා නම් 12 ඒවා 2යි. එක ඒකකයට 12 බැගින් 12 සරක් 2යි. ඕකට 45ක් එකතු වෙනවා. 12 සරක් 2 24යි 24ට 45ක් එකතු වෙනවා නේද? 5යි 4යි 9යි 69යි. එතකොට ওই විදිහට දිගටම ගොඩනගන්න ඕනේ නැහැ පුතේ. මොකද මෙතන ඇත්තටම රටාව ගොඩනැගිලා තියෙනවා. එහෙනම් විදුලි ඒකක n සඳහා පුතේ 5ක් සඳහා 12 සරක් 5. 10ක් සඳහා 12 සරක් 10. එකක් සඳහා 12. එහෙනම් n සඳහා 12 ගුණ කිරීම n එකතු කිරීම 45. එහෙනම් 12යි n ධන 45. ඇත්තටම මේ ගොඩනැගීම මෙතන සිද්ධ වෙලා අවසන් පුතේ. පළවෙනි විදුලි ඒකක 5ක් සඳහා මෙතෙන්ට 5 එනවා නම් n සඳහා මෙතන n 12 ගුණ කිරීම n ධන 45. හරි. දැන් අපි බලමු මේකේ අහනවා නේද විදුලි බිල්පතක් සඳහා අය කළ ගාස්තුව 945ක් නම් විදුලි ඒකක ගණන කීයද කියලා අහනවා. එහෙනම් පුතේ අපි කෙවූ ගාස්තුව රුපියල් 945ක් කියන්නේ එහෙනම් මේ තමයි විදුලි ඒකක n. විදුලි ඒකක n සඳහා ගාස්තුව.
මේ තමයි විදුලි ඒකක එකක් සඳහා ගාස්තුව. මේ තමයි විදුලි ඒකක 5ක් සඳහා ගාස්තුව. එහෙනම් විදුලි ඒකක n ගණනක් සඳහා ගාස්තුව මේක. එහෙනම් මේක සමාන කරනවා 945ට. පුතාලා දන්නවා සමීකරණය විසඳද්දී දෙපසින්ම අඩු කරන්නේ 45 ඉවත් වුණාම 12යි n සමානයි 900යි. දෙපසම 12න් බෙදනවා. පුතාලට ඕන නම් දීර්ඝ බෙදීමෙන් බෙදා ගන්න පුළුවන්. නැත්නම් ওই 3න් බෙදලා 4න් බෙදලා එහෙමත් පුළුවන් නේද පුතේ? 12 වරක් නැත්නම් මේක 3න් බෙදුනොත් 3 වරක් 4යි. මේක 3න් බෙදුනොත් 300යි. 304ම 4 වරක් එකයි 30ට 4 වරක් 728යි. දෙකක් එතන 20ට 75. දැන් දීර්ඝ බෙදීමෙන් බෙදලා ගන්න. n සමානයි 75. එහෙනම් පුතේ මේ 945ක් ගෙවන්න සිද්ධ වෙන්නේ විදුලි ඒකක n කියලා කියන්නේ 75ක් සඳහා. එහෙමනම් අපි උත්තරේ ලියන්න ඕනේ. විදුලි ඒකක ගණන 75යි. විදුලි ඒකක ගණන 75යි. එහෙනම් ඔන්න විදුලි ඒකක 75ක ගාස්තුවක් සඳහා තමයි රුපියල් 945ක් ගෙවලා තියෙන්නේ. පුතාලට මේ වගේ තව එක උදාහරණයකින් පස්සේ මේ පාඩමේ උගන්වන විෂය කරුණු සිද්ධාන්ත ටික අවසන් වෙනවා. පළවෙනි පාඩමේ සිටම පුතේ ඊටාම උනන්දුවෙන් ධෛර්යමත්ව අතපසු කරගන්න තු යන්න පුතාලගේ සිහිනය. ගණිත විෂයට ඒ සාමාර්ථයක් විතරක් වෙන්න බෑ පුතේ. ගණිතේ O level වලින් ඉවර වෙන විෂයක් නෙමෙයි. උසස් පෙළ හොඳ විෂය ධාරාවක් කළා රටේ හොඳ බුද්ධිමත් පුරවැසියෙක් විදිහට උසස් අධ්‍යාපනය ලැබලා විශ්වවිද්‍යාල ප්‍රවේශයක් අරගෙන Tamanට ඉස්සරහට යන්න පුළුවන්. ඕන තරම් ඉස්සරහට විවෘතයි ඔයාලට හොඳ අධ්‍යාපන වරම්. ඒ නිසා පුතේ මේ ගණිත විෂය පුළුල් දැනුමක් ලබා ගන්න. ඒ නිසා මේක ආසාවෙන් කරන්න ඔයාලට හොඳ මඟ පෙන්වීමක් මම කළා තියෙනවා. මේ පාඩම් කිසිදු පාඩමක් පෙළපොතක තියෙන අපහසු නොවෙන්න අතපසු නොවෙන්න මම උගන්වනවා. ඒ වගකීම් මම දරනවා. සපුතාලා මේක සාර්ථකව කරගෙන යන්න. හරි. 9 වෙනි ගාන. පෞද්ගලික ආයතනයක සේවය කරන සමන්ගේ මූලික මාසික වැටුප රුපියල් 20000ගේ දෙවැනි අවුරුද්ද ආරම්භයේ සිට වාර්ෂික වැටුප රුපියල් 2500කින් වැඩිවීමක් සිදු වේ. එහෙනම් මෙතන පුතේ වසරෙන් වසර වැටුප් වැඩි වෙනවා. මුල් වසර තුනෙහි සමන්ගේ මාසික වැටුප් වල අගයන්. එහෙනම් බලමු පළවෙනි වසරේ එයා සේවයට බැඳිලා පළවෙනි අවුරුද්දේ එයාගේ වැටුප රුපියල් 20000යි. එතකොට 20000 බැගින් එයා අවුරුද්දක් වැටුප් ලබනවා. ඊළඟ අවුරුද්ද වෙනකොට එයාට 2500ක් වැඩි වෙනවා. එතකොට පුතේ ඔකට 2500ක් එකතු කරන්න 22500යි. තුන්වෙනි අවුරුද්ද අවසන් වෙනකොට තව 2500ක් නම් 25000යි. එතකොට මෙන්න මේ විදිහට යාගේ වසරෙන් වසර වැටුප් වැඩි වෙනවා. එහෙනම් පළමු වසරේ 20000යි. ඊළඟ වසරේ 2500යි. එහෙනම් 25000යි. ඔය විදිහට 2500 වැඩි වෙනවා. වසර n ගණනකදී මාසික වැටුප n ඇසුරින්. එහෙනම් පුතේ ඔන්න අපිට ගොඩනගන්න වෙනවා. මේක වැඩි වෙන්නේ පුතේ 2500යි. එහෙනම් අපි බලමු. පළවෙනි අවුරුද්දේ වැටුප ගන්න එන්නේ කියන 2500 ඒවා එකයි. අර මුල්ලට ආවමයි 2500ම එකක් 2500යි. 20000ක් වෙන්න තව කොච්චරක් ඕනේද? මේක පුතේ හිතින් හදන්න පුළුවන්. 2500ක් කියලා කියන්නේ පුතේ 20000ක් වෙන්න තව පුතාලා දන්නවා මේකට 17500යි. 17500ට 2500ක් එකතු වුණොත් තමයි 20000 වෙන්නේ. එහෙනම් දෙවෙනි අවුරුද්දේ ඔහු ලබන්නා වූ වැටුප ගන්න 2500 ඒවත් දෙකක්. ගුණ කළා ඔකට 17500ක් එකතු කරලා බලමු. 2500 ඒවා දෙකක් 5000යි. එහෙනම් 5000ට 17500 එකතු කළොත් මොකද වෙන්නේ පුතේ මේ බලන්න. 7යි 5යි 12න් දෙක එකක් ඉතුරු දෙක. 22500යි. හරි නෙමෙයි 22500යි. එහෙනම් තුන්වෙනි වර්ෂයේ ඔහු ලබන වැටුප ගන්න නම් පුතේ මෙතන 2500 එවත් තුනක් 17500ක් එකතු කරන්න ඕනේ. පුතාලා දන්නව නේද? 2500 තුනක් 0.2යි 25 තුنين ගුණ කළොත් 75යි 7500යි. මේකට 17500 එකතු කරමු 0.5යි 5යි 5යි 10න් 0යි 7යි 7යි 14යි 15න් 5 එකක් ඉතුරු 2යි 25000යි 25000යි. හොඳයි. එහෙමනම් පුතේ බලන්න මේ මුල් වසර තුනේ ඔහු ලැබපු වැටුප් ප්‍රමාණය ලැබිලා තියෙනවා. එහෙනම් කියනවා වසර n ගණනකදී මාසික වැටුප. එහෙනම් පුතේ tn සමානයි
2500 ගුණ කිරීම n එකතු කිරීම 17500ය. ඕකටම කියන්න පුළුවන් පොතේ ඉදිරියෙන් ලිව්වත් කමන්නේ 2500යි n ධන 17500ය. මෙන්නවා n වෙනි වර්ෂයේ ඔහු ලබන මාසික වැටුප. ඊළඟට බලන්න දැන් මෙයා දිගටම මේ ආයතනයේ සේවය කළා ටිකක් පරිණත වෙනකොට කල් යනකොට මොහුට හම්බ වෙනවා රුපියල් 40000ක වැටුපක්. එහෙනම් 40000ක වැටුපක් ලබන්නේ මොහුගේ සේවයේ කීවෙනි වර්ෂය සිටද? කීවෙනි වර්ෂයේ සිටද 40000ක්. එහෙනම් පොතේ මේ රටාවේ 40000 වන්නේ කීවෙනි? අපි ගමු පොතේ රුපියල් 40000ක් වැටුප් ලබන්නේ ඔහුගේ n වෙනි වර්ෂයේ. එහෙනම් n වෙනි වර්ෂය මොකද්ද? 2500යි n ධන 17500 තමයි n වෙනි වර්ෂයේ වැටුප. සමාන කරනවා රුපියල් 40000ට. එහෙමනම් පුතේ මේක 2500යි n ධන 17500 දෙපසින්ම අඩු කරන්න ඕනි කීයක්ද බලමු? 17500ක්. ඉදමදි වුණා. හරි. 17500ක් අඩු කරන්න ඕනේ. මේ 17500 වත් වෙනවා. එහෙනම් 2500යි n සමානයි අඩු කළොත් පුතේ බලන්න 40000න් 17500ක් අඩු කළොත් මෙතන 500යි 9න් 7ක් 2යි 3න් 22500. පුතාලා ඔක යටියට ලියලා සුළු කරලා ගන්න. දෙපසම බෙදනවා 2500න් 2500න්. එහෙමනම් බලන්න පුතේ මෙතන ඉතුරු වෙන්නේ බෙදුනොත් n මෙතන 10න් 10න් බෙදනවා 10න් 10න් බෙදනවා බිංදුව කැපෙනවා 225ට 25 ඒවා. පුතාලා දන්නවා 25 ඒවා 700කට 4යි 200කට 8යි 225ට 9යි. ඉතින් ඕක ඕනම් පුළුවන් පොතේ 25න් 5න් දෙසරයක් කපලා ගන්නත් නේද? මෙහෙම දැන් 25න් බෙදනවා 5 වරක් 5යි 5 වරක් 4 20යි 2යි 25ට 5යි 5 වරක් 1යි 9යි. ඔහොම ගන්නත් පුළුවන් 9යි. එහෙමනම් උත්තරේ ලියන්න ඕනේ පොතේ කීවෙනි වර්ෂයේ සිටද? එහෙනම් උත්තරේ තමයි ඔහුගේ 9 වෙනි වර්ෂයේ සිට. ඔන්න උත්තරේ 9 වෙනි වර්ෂයේ සිට. එහෙමනම් පුතේ ඔයාලට මම මේ පාඩමේ මඟ පෙන්වීමක් කළේ සියලුම ගණන් මම හදන්න ඕනේ. මේ කියලා දුන්න මඟ පෙන්වීම යටතේ තමන්ගේ උවමනාව ශක්තිය තියෙනවා නම් මේ පාඩම තමන් හදාarලා තව ඉදිරියට යන්න ඕනේ. මතක තියාගන්න පුතේ තමන්ගේ ජීවිත ගමනේදී තමන්ට පිළිසරණ තමන් කරගන්න ඕනේ. අම්මා තාත්තා හැම වෙලේම ජීවිත කාලෙම උදව් කර කර ඉන්න උවමනානේ. තමන් අනාගතයේ සැප විඳින එක සාර්ථක වෙන එක තමන්ගේ සාර්ථකත්වය පිළිබඳ තමන් වගකීමෙන් කටයුතු කරන්න. මොකද තමන් ඉගෙන ගත්තොත් තමයි තමන්ට ඒ තැන ලැබෙන්නේ. ඒ නිසා පුතේ ඉගෙන ගන්න දේ නේද? තමන් අපි කියනවානේ අර රාජකාරිය දේවකාරියටත් වඩා උතුම් කියලා. එහෙම කියමනක් තියෙනවා. එතකොට පුතේ ඉගෙන ගන්න ළමයිගේ රාජකාරිය තමයි ඉගෙන ගැනීම. උගන්වන ගුරුවරයෙක්ගේ රාජකාරිය තමයි ඉගෙනීම. එතකොට මම මේක දේවකාරියටත් වඩා උතුම් ලෙස තමයි කරන්නේ. මොකද අපේ හැම දෙයක්ම පස්සෙක තියලා මේ කැපකිරීම කරනවා. ඇත්තටම මේ ඔයාලගේ පාඩම් ටිකේ වීඩියෝ ටික ප්‍රමාදුනේ පුතේ ඇත්තටම පැය 24 පුදුමාකාර කැපකිරීමක් එහෙට දුවනවා මෙහෙට දුවනවා. මොකද මේ තාම අපි ඉන්නේ මේ අලුත් සිස්ටම් එකකට ඇවිල්ලා. එතකොට මේකේ අපිට ගොඩක් තව තියෙනවා. ගොඩාක් අපිට එනවා ෆෝන් වලට WhatsApp message එනවා. අපිව ඇඩ් කරන්න අර ඉතින් ඕවා contact list වලට ගිහලා ඇඩ් කරන්න ලොකු කාලයක් අපිට යනවා. ඒ වගේම තාක්ෂණික දෝෂ තියෙනවා. සමහරලාට කරන්ට් එක නැහැ. එතකොට අපි ඒ ප්‍රමාද වෙනවා. දවසම කරන්ට් එක නැතුව තිබුණා ඊයේ දවසේ. ඉතින් මේ වගේ පොඩි දෝෂ නිසා පොතේ පොඩ්ඩක් ප්‍රමාද වෙලා තියෙනවා. හැබැයි මේක ඊළඟ ඉදිරියට යනකොට ඔයාලට මේ දීලා තියෙන කාලසටහනට අකණ්ඩව වීඩියෝ ටික ඔයගලන්ට ලැබෙනවා. ඒ විතරක් නෙමේ Zoom එකෙනුත් පුතාලට තියෙන විෂය සාකච්ඡා කරනවා. මේ දෙකෙන්ම යනවා. ඉතින් ඉදිරියට පන්ති පටන් ගත්තාම පන්ති කාමරෙත් උගන්වන ගමන් මේ ක්‍රමය මම අත්හරින්නේ නැහැ පුතේ. මොකද මම දන්නවා මේකෙන් ප්‍රතිඵල ගන්න පුළුවන් උවමනාව තියෙන ළමයාට බොහොම පහසුවෙන් ඉදිරි පාඩම් ටික අති සාර්ථක කරන පුතාලා සිහිනයක් තියාගන්න මාත් එක්ක ගණිත විෂය කරනවා නම් O level එකක් විතරක් නෙමේ පුතේ. ඕගලන්ට උසස් පෙළ අනිවාර්යෙන් ගණිත විෂය ධාරාවට විද්‍යා විෂය ධාරාවට Tamanට නිකම්ම ඒ පිවිසීමක් ගණන් හදනකොට මේක හරි රසවත් විෂයක්, ලේසි විෂයක්. මම මැත්ස් කරන්න ඕනේ කියලා ඒ ආසාව Tamanට ඇති වෙනවා. සයන්ස් කරන්න ඕනේ කියන ආසාව ඇති වෙනවා. නිසා ඒ විතරක් නෙමෙයි ඔයාලා මොන විෂය ධාරාව කරත් පුතේ ජීවිතේ පුරාවට මේ ගණිත විෂය ඕන වෙනවා. ඒ නිසා මතක තියාගන්න අපේ පන්ති වල හැම අවුරුද්දකම සාමාන්‍ය පෙළට එනකොට පුතේ ඒ සාමාර්ථ 180කට වැඩි. සමහර දරුවන්ට ගණන් වලට විතරක් ඒ පාස ඇවිල්ලා තියෙනවා. එතකොට ඒකට හේතුව මේ විෂය මුල සිට සරලව ඉගෙන ගත්තාම ඒකට පහසුවෙන්ම ළඟා වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලා දැන් ඉදිරියට ඊළඟ පාඩමේ සිට
අපි ගොඩාක් විෂය කරුණු ඕගොල්ලන්ට උගන්වනවා. ඒවා කරන්න නොකර ඉන්න බෑ. මම ඒවා අධීක්ෂණය කරලා බලනවා. ඒ නිසා ඉදිරියේදී ඊළඟ සතිය වෙනකොට පුතාලගේ අනිත් පාඩම ලැබෙවි. ඒක බලාපොරොත්තු වෙමින් අතට මෙතකින් නිමා කරනවා මේ පැවරුම නිසි ලෙස කරන්න. එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන් පුතේ.